තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පෙළ 2016-2017 අවුරුද්දේ බුද්ධ චරිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ 6 වෙනි ප්‍රශ්නයත් තුන්වෙනි කොටසේ ප්‍රශ්න සියල්ලක්මත් අපි මෙතනදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න පත්‍ර අංක 1 විදිහට තමයි විභාගයට ලැබෙන්නේ. මෙවරත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විදිහට දහම් පාසල් අවසාන විභාගයේදී පැවැත්වෙනවා. ඉතින් කොටස් 3කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ. ප්‍රශ්න 5ක් තෝරා ගත යුතුයි. කොටස් 3න් එක කොටසකින් එක ප්‍රශ්නය හරි බැගින් හරි තෝරගන්නට ඕන. ඉතින් පළවෙනි කොටසේ ප්‍රශ්න සියල්ලක්මත් ඊට පස්සේ දෙවෙනි කොටසේ ප්‍රශ්න කිහිපයකුත් අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. අපි දැන් කතා කරන්නට සූදානම් වෙන්නේ දෙවෙනි කොටසේ අවසාන කොටසේ තියෙන ප්‍රශ්න කිහිපයකුත්. දෙවෙනි කොටසේ 6 වෙනි ප්‍රශ්නේ. බුදුරදුන්ගේ පළමු ධර්මදේශනය කිනම් නගරයක කොතැන්හිදී කවුරුන් අරඹයා කිනම් සූත්‍රයක් ලෙස දේශනා කරන ලද්දේ දැයි ලියන්න. සාමාන්‍ය 8 වෙනි පාඩමේ 49 වෙනි පිටුව 50 වෙනි පිටුව තුල මේ සම්බන්ධයෙන් විස්තර සඳහන් වෙනවා. පළවෙනියටම අහන්නේ බුදුරදුන්ගේ පළමු ධර්මදේශනය කිනම් නගරයක කොතැන්හිදී කවුරුන් අරඹයා දේශනා කළ කිනම් සූත්‍රයක් විදිහට දේශනා කළාද කියලා. පළවෙනියටම කිනම් නගරයක බරණැස් නුවර. ඊළඟට අහනවා කොතැන්හිදී ඉසිපතන මිගදායේදී ඉසිපතනයේදී. ඊළඟට කවුරුන් අරබයා කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී යන පස්වග මහණුන් උදෙසා. ඊළඟට කිනම් සූත්‍රයක් ලෙස ප්‍රථම ධර්මදේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ලෙස. ප්‍රථම ධර්මදේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ඒ විදිහට අපිට පිළිතුරු ලබා දෙන්නට වෙනවා. බරණැස් නුවර කුමන නගරයක්ද කියලා අහන ප්‍රශ්නය. ඊළඟට කොතනදීද කියලා කුමන ස්ථානයේද කියලා අහන එක ඉසිපතන මිගදායි. ඊළඟට අහනවා කාටද දේශනා කළේ? කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාමස්සජී කියන පස්වග මහණුන් උදෙසා. ඊළඟට අහනවා කිනම් සූත්‍ර දේශනාවක් විදිහටද? ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව විදිහට. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. රෝමිලකන් 2. එම සූත්‍ර දේශනාවෙහි ඇතුළත් නිර්වාණය පිණිස හේතු වන චතුරාර්ය සත්‍ය නම් කරන්න. එම සූත්‍ර දේශනාවෙහි ඇතුළත් නිර්වාණය පිණිස හේතු වෙන චතුරාර්ය සත්‍ය ධර්මය නම් කරන්න. චතුරාර්ය සත්‍ය නම් කරන්නට කියලා කියන්නේ. එම සූත්‍ර දේශනාවේදී විශේෂයෙන්ම සාකච්ඡා වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා, පටිපදා ආර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය 4. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ප්‍රතිපදා කියලා අපිට දක්වන්නටත් පුළුවන්. පටිපදා ආර්ය සත්‍ය කියලා අපි නම් කරමු. එම සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙන නිර්වාණය පිණිස හේතු වෙන චතුරාර්ය සත්‍ය මොකක්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ හැමෝම දන්නවා. ඉතින් ඒ විදිහට නම් කරන්නට තමයි තියෙන්නේ. නම් කරන්නට කියලා කියනවා ලකුණු 4ක් ලැබෙනවා. එකක් ලකුණු කිරීමට එකක් නම් කිරීමට එක ලකුණ බැගින් ලකුණු 4 ලැබෙන්නේ. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු ආර්ය සත්‍ය කෙටියෙන් සඳහන් කරන්න.
චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනි ආර්ය සත්‍ය මොකක්ද කියලා දක්වන්නට කියන්නේ ලකුණු 6ක ප්‍රශ්නයක්. ඉතින් දුක්ඛ ආර්ය සත්‍ය තමයි පළවෙනි ආර්ය සත්‍ය. මොකක්ද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ? ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්, ව්‍යාධියට පත්වීම දුකක්. මෙසේ මරණය, අප්‍රියන් හා එක්වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, ප්‍රාර්ථනා කරන දේ නොලැබීම යන මේ සියලු දුක් එවැගේම තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ජාතිප දුක්ඛ, ජරාප දුක්ඛ, ව්‍යාධිප දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ විදිහට තමයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය, පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ ඉපදීම, ජරාවට පත්වීම, ව්‍යාධියට පත්වීම, මරණයට පත්වීම, අප්‍රියන් සමග එක්වීමට සිදුවීම, ප්‍රියන්ගෙන් වෙන්වීමට සිදුවීම, ප්‍රාර්ථනා කරන දේ නොලැබීම, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. යමක් කැමති වෙන්නේද ඒ නොලැබීම දුකකි. කෙටියෙන් පවසනවා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා දැක්වෙන විදිහට දුක පිළිබඳ වූ ආර්ය සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. එහෙම නැත්නම් පළවෙනි ආර්ය සත්‍ය. ඒ යටතේ ඉපදීමේ දුක පිළිබඳව කතා කරනවා, ජරාවට පත්වීම පිළිබඳව දුක සාකච්ඡා කරනවා, ව්‍යාධියට පත්වීම, ලෙඩවීම හා සම්බන්ධ දුක, මරණය හා සම්බන්ධ ලෝකයේ පවතින දුක, අප්‍රියන් සමග එකතු වෙන්නට, ප්‍රියන්ගෙන් වෙන් වෙන්නට, ප්‍රාර්ථනා කරන දේවල් නොලැබෙන එක, මේ සියලුම දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා වෙන සාංශාරික මේ වශයෙන් දුක ඇතිවීම සම්බන්ධයෙන් කතා කරන ඉගැන්වීම තමයි දුක්ඛ ආර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු ආර්ය සත්‍ය කෙටියෙන් සඳහන් කරන්නට කියලා කියන්නේ. ඒ වගේ හැඳින්වීමක්, පැහැදිලි කිරීමක් අපිට කරන්නට වෙනවා. පළවෙනි ආර්ය සත්‍ය යටතේදී කතා කරන දුක් රාශිය දක්වන්නට වෙනවා. මේ දුක් රාශිය තමයි පළවෙනි ආර්ය සත්‍යයේ දැක්වෙන්නේ. ඊළඟ ප්‍රශ්නයට අවධානය යොමු කළොත්, හතරවෙනි ප්‍රශ්නය, අනේක විද දුක් කරදර වලින් පීඩාවටපත් වර්තමාන ගිහි ජනතාවගේ දුක්ඛ නිරෝධය සඳහා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ හැකි ආකාරය පෙන්වා දෙන්න කියන ප්‍රශ්නය. නොඑක ආකාරයේ දුක් කරදර විඳිනවා මිනිසුන්. ඒ පීඩාවට පත් වෙලා ඉන්න වර්තමාන ගිහි ජනතාවගේ දුක්ඛ නිරෝධය සඳහා කොහොමද මධ්‍යම ප්‍රතිපදාව කියන මේ ඉගැන්වීම පාවිච්චි කරන්නට පුළුවන් කියලා අපි කතා කරලා බලමු. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ කෙටියෙන් කතා කළොත් එහෙම අන්තගාමී ප්‍රතිපත්ති වලට, අන්තගාමීත්වයන් වලට පත් නොවි කාමසුකල්ලිකානුയോഗයේ, අත්තකිලමතානුയോഗයේ කියන අන්ත දෙකට නොවැටි දැහැමි වූ ජීවිතයක් ගත කිරීම. දැහැමි ජීවිතයක් ගත කිරීම. මේ තොරතුරු අපිට නිර්මාණශීලීව තමයි ඉදිරිපත් කරන්නට වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයකදී වර්තමාන සමාජයත් එක්ක ගලපලා ගනිද්දී. ඉතින් කාමසුකල්ලිකානුയോഗය කියලා කියන්නේ හීන වෙච්ච, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වෙච්ච, අනාර්ය ඒ වගේම අනර්ථය වූ සහිත වූ දෙයක් විදිහට තමයි කාමසුකල්ලිකානුയോഗය ගෙන හැර දක්වන්නේ. කාමසුකල්ලිකානුയോഗය කියලා කියන්නේ සුඛෝපභෝගී විදිහට, ශරීරයට දැඩි විදිහට සැප සම්පත් ලබා දෙමින් ගත කරන ජීවිතය. ඒ ජීවිතය తాවකාලික වූ, අනර්ථ සහිත වූ, ඒ වගේ ස්වභාවයකින් යුක්ත ඉගැන්වීමක් කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඉතින් ඒ කාමසුකල්ලිකානුയോഗය කියන එක අනුගමනය කරන අය යම්කිසි සැනසීමක කෙරෙහි යොමු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දුක්ඛයට කාරණ වූ, අනාර්ය වූ, අනර්ථ සහිත වූ අත්තකිලමතානුയോഗයත් ඒ වගේමයි. ඒකත් ඒකාන්තයක්. ශරීරයට දැඩි විදිහට දුක් ලබා දීලා ආගමික ප්‍රතිපත්ති අනුගමනය කරලා ඒ තුලින් සැනසීම ලබන්නට කරන උත්සාහය, ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට අනර්ථයේ පිණිස පවතින අනාර්ය වූ, ඒ වගේම දුක්ඛයට කාරණ වූ, දුක්ඛිත තත්වයට පත් වෙන්නට හේතු වෙන කාරණයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ කියන අන්තගාමී ප්‍රතිපත්ති වලින් තොරව බුදුරජාණන් වහන්සේ
විසින් ඉදිරිපත් කරනු ලබන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව තුළින් නුවණැස පිරිසිදු කරනවා. නුවණැස පිරිසිදු කරනවා. මිනිසුන්ට අනිවාර්යයෙන්ම ගැටලු වලින් ප්‍රශ්න වලින් තොරව ජීවත් වෙන්න නුවණැස ඕන. සියලු දේ පිළිබඳව අවබෝධය වැටහීම තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඥානය තියෙන්නට ඕනේ. කෙලෙස් දුරු කරනු පිණිස, ක්ලේශ බරිත තත්වයෙන් දුරු වෙන්නට, සත්‍ය ප්‍රතිවේදයේ පිණිස, සම්බෝධිය පිණිස, ඒ වගේම නිවන් ප්‍රත්‍යක්ෂ කරනු පිණිස පවත්නා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව මේ වගේ ලක්ෂණ වලින් යුක්ත මධ්‍යම ප්‍රතිපදාවක්. මධ්‍යම ප්‍රතිපදාව සම්මා දිට්ඨි නිවැරදි දැකීමක් තියෙන්නට ඕනේ. ඕනෑම කෙනෙක්ට යහපත් විදිහට තමන්ගේ ජීවිතයේ මේ ලෝක වශයෙන් දුක් කරදර වලින් තොරව ගත කරන්නට මොකක්ද කරන්නට ඕනේ? අපි මේ කතා කරන්නේ 2016-2017 අවුරුද්දේ. බුද්ධ චරිතයේ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අපි ඒ කතා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව වර්තමාන සමාජයට කොහොමද අදාළ කරගන්නට පුළුවන්? වර්තමාන සමාජයේ යහපත සඳහා මේක පාවිච්චි කරන්නට පුළුවන් කොහොමද කියන එක ගැන තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. 2016-2017 අවුරුද්දේ බුද්ධ චරිතයේ ප්‍රශ්න පත්‍රය. ඉතින් ඒ සඳහා මධ්‍යම ප්‍රතිපදාව හේතු වෙන ආකාරයේ බොහෝ කරුණු සමගින් අපිට සංසන්දනය කරමින් සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මධ්‍යම ප්‍රතිපදාව විදිහට දැක්වෙන කොටස. සාකච්ඡා කරන ප්‍රශ්නය තමයි අනේක විද දුක් කරදර වලින් පීඩාවටපත් වර්තමාන ගිහි ජනතාවගේ දුක්ඛ නිරෝධය සඳහා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ හැකි ආකාරය පෙන්වා දෙන්නට කියන. එහෙනම් අපිට කතා කරන්නට තියෙන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍ය ගැන. දුක්ඛ නිරෝධය සඳහා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ හැකි ආකාරය. විවිධ ආකාරයේ වැරදි සහගත දෘෂ්ටි තියෙනවා. ආගමික මේ වශයෙන් නැති කරගෙන තියෙන දෘෂ්ටි, වැරදි දැකීම් සහිත, ඒ වගේම තමයි සම්මා සංකප්ප කියන தත්ත්වය නැති වෙනකොට පුද්ගලයා නිවැරදි සංකල්පනාවන්ගෙන් තොර වෙනකොට දියුණු වෙන්නට බෑ. ඔහු විවිධාකාරයේ අදහස් උදහස් එක්ක ක්‍රියා කරන්නට ගන්නවා. ඔහු අතෘප්තිකර ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි නිවැරදිව වචන භාවිත කරන්නේ නැතිනම් ඒ පුද්ගලයාට වර්තමාන ජීවිතය යහපත්ව සාර්ථකව ගොඩනගා ගන්නට බෑ. යහළු හිත මිත්‍රාදීන්, ඒ වගේම හැමෝගේම හිත දිනාගෙන ඒ විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට හෝ එහෙම නැත්නම් සමාජීය පුද්ගලයෙක් විදිහට හෝ එහෙම ජීවිතයක් ගොඩනගා ගන්නට නම් අනිවාර්යයෙන්ම නිවැරදි වචනය කියන එක අවශ්‍යයි. ඊළඟට සම්මා කම්මන්ත, නිවැරදි කර්මාන්තයන්හි යෙදීම, නිවැරදි කර්මාන්තයන්හි යෙදීම, නිවැරදි දිවි පැවැත්ම, සම්මා ආජීව, සම්මා වායාම, නිවැරදි උත්සාහය. නිවැරදි උත්සාහ කරන්නේ නැත්නම්, ව්‍යායාම කරන්නේ නැත්නම් ඇත්තටම දියුණුව කරා දවසින් දවස ගමන් කරන්නට බෑ. එහෙම අයට සතුටින් ඒ වගේම දුක් වලින් තොරව ජීවත් වෙන්නට බෑ. ඒ නිසා සම්මා වායාම කියන එකත් ඉතාමත් වැදගත්. ඊළඟට සම්මා සති, නිවැරදිව සිහිය පිහිටුවා ගැනීම. නිවැරදිව සිහියෙන් යුක්තව තමන්ගේ කටයුතු මෙහෙවනවා නම්, සිදු කරනවා නම් ඔහුට පුළුවන් තමන්ගේ දියුණුව කරා ගමන් කරන්න. ඒ වගේම තමයි සම්මා සමාධි, නිවැරදි සමාධියක් ඇති කර ගැනීම කියන කාරණාවන් සියල්ලක්ම යහපත් විදිහට වර්තමාන ගැටලු निराකරණය කර ගනිමින් දුක්ඛයන්ගෙන් තොර වෙලා කායික මානසික සතුට භුක්ති විඳින්මින් මෙලොව ජීවත් වීමේ හැකියාව ඇති කර ගන්නට පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින්. ඉතින් මේ විදිහේ පැහැදිලි කිරීමක් කරුණු සහිතව එවන් ප්‍රශ්නයකදී අපිට ඉදිරිපත් කරන්නට සිදු වෙනවා. හොඳයි. ඉතින් මේ අපි සාකච්ඡා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරුතම ඉගැන්වීම ඇසුරින් අහලා තිබුණු ප්‍රශ්න කිහිපයක්. ප්‍රථම ධර්ම දේශනාව, ඒ
ධර්මදේශනාව පැවැත්වෙච්ච ස්ථානයේ වගේ මේ ධර්මදේශනාව තුළ අන්තර්ගත වුණේ මොනවද කියන කරුණු ගැන සාකච්ඡා වෙනවා මේ පාඩමේ මේ බුද්ධ චරිතයේ පොතේ 8 වෙනි පාඩමේ. බුදුරදුන් ලොවට හෙළි කළ ශ්‍රේෂ්ඨ ධර්මය කියන පාඩම. ඒ පාඩමේ තොරතුරු ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙලා තිබුණේ. 3 වෙනි කොටසේ ප්‍රශ්නයට අවධානය යොමු කරමු. 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කමේ තියෙන ප්‍රශ්නේ. බුද්ධ ශාසනයේ කාන්තා පැවිද්ද කිනම් නගරයක කොතැන්හිදී කවුරුන් අරබයා කිනම් ධර්මයක් පැනවීමෙන් ආරම්භ කරන ලද්දේ දැයි දක්වන්න. ප්‍රථම ධර්මදේශනාව සම්බන්ධයෙන් අහලා තිබුණු ප්‍රශ්නය වගේම ප්‍රශ්නයක් මෙතනත් තියෙනවා. පළවෙනියටම කිනම් නගරයක කොතැන්හිදී කවුරුන් අරබයා කිනම් ධර්මයක් පැනවීමෙන් ආරම්භ කරන ලද්දේද කියලා අපිට කියන්නට වෙනවා. ඒ කරුණු 4 දැක්වීමට තමයි ලකුණු 4ක් ලැබෙන්නේ. අපි පිළිතුරු බලමු. විශාලා මහනුවර. විශාලා මහනුවර. කොතැනදීද කියලා අහන කොටස. කූටාගාර ශාලාවේදී කාටද දේශනා කරන්නේ? මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු කාන්තාවන් 500ක් පිරිස අරබයා. කිනම් ධර්මයක් පැනවීමෙන් ආරම්භ කළාද කියලා. අෂ්ටගරු ධර්ම පිළිගැනීමට පැනවීමෙන්. භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු කාන්තාවන් 500ක් පිරිස අරබයා අෂ්ටගරු ධර්ම පිළිගැනීමට සැලැස්වීමෙන්. ඒ විදිහට පිළිතුරු දෙන්නට පුළුවන්. ප්‍රශ්නය බලන්න. බුද්ධ ශාසනයේ කාන්තා පැවිද්ද කිනම් නගරයක කොතැන්හිදී කවුරුන් අරබයා කිනම් ධර්මයක් පැනවීමෙන් ආරම්භ කරන ලද්දේ දැයි දක්වන්නට කියන ප්‍රශ්නය. හොඳයි, මේ ප්‍රශ්නෙට ඒ විදිහට අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. භික්ෂුණීන් වහන්සේගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටන අෂ්ටගරු ධර්ම අතුරින් 4ක් ලියා දක්වන්න. අෂ්ටගරු ධර්ම අතරින් 4ක් ලියා දක්වන්න කියලා කියන්නේ. අෂ්ටගරු ධර්ම 19 වෙනි පාඩම 19 වෙනි පාඩමේ 155 වෙනි පිටුවේ අෂ්ටගරු ධර්ම සඳහන් වෙනවා. 19 වෙනි පාඩමේ 155 වෙනි පිටුවේ සඳහන් වෙනවා. ඉතින් මේ වගේ කරුණු 4ක් දක්වන්නට වෙනවා. මේවා අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියෙන්නට වෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු ලබා දෙන්න. උපසපන් වී වස් 100ක් ඉක්ම වූ මෙහෙණියද එදින උපසපන් වූ භික්ෂුව දැක ගරු කළ යුතුය. උපසපන් වෙලා වස් 100ක් ඉක්මලා ගියත් එදින්නම ඒ දවසේම උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් දැක්කත් වැඳුම් පිදුම් කරන්නට ඕන. භික්ෂුණිය භික්ෂූන් නැති පෙදෙසක වස් විසීම නොකළ යුතුය. දෙවැනි ගරු ධර්මය. අඩ මසකට වරක් භික්ෂූන් මුණ ගැසී පොහොය විචාරීම අවවාද ලබා ගැන්මද කළ යුතුය. අඩ මසකට වරක් කියන්නේ සති 2කට වතාවක්. සති 4ක් තියෙන මාසයකට අඩ මසකට වරක් කියලා කියන මාස භාගයක් ගියාට පස්සේ මොකද කරන්නට ඕන? භික්ෂූන් මුණ ගැසී පොහොය විචාරීම අවවාද ලබා ගැනීම ආදී කටයුතු කරන්නට ඕන. ඒ වගේම භික්ෂුණීක වස් අවසන භික්ෂුණී උභය යන උබතෝ සංඝයා ඉදිරියේ උභය සංඝයා කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා. භික්ෂුණියක් වස් සමාදන් වුණොත් අවසන් වුණාට පස්සේ භික්ෂුණී උභය සංඝයා ඉදිරියේ උබතෝ සංඝයා ඉදිරියේ පවාරණය කරන්නට ඕන. වස් පවාරණය. භික්ෂුණිය අතින් ගරුකාපත්තියක් දැඩි වරදක් සිදු වූ විට එයින් පිරිසිදු වීමට භික්ෂුණී යන උබතෝ සංඝයා ඉදිරියේ දෙපෝයක් මානත් පුරා අබ්බාන විනය කර්මය සිදු කළ යුතුය. ඒ විදිහේ පැනවීමක් තියෙනවා. මේ කරුණු වලින් 4ක් ලියන්නට කියලා කියන්නේ. එහෙනම් ඒ කරුණු
අපිට මතකයේ තියෙන්නට වෙනවා. මතක තිබුණොත් තමයි ලියන්නට පුළුවන්කම තියෙන අෂ්ට ගරු ධර්ම 8. ගරු ධර්ම 8 අෂ්ට ගරු ධර්ම. අපි බලමු ප්‍රශ්නය. භික්ෂුණීන් වහන්සේගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටන අෂ්ට ගරු ධර්ම අතුරින් 4ක් ලියන්න. 4ක් ලියා දක්වන්න කියලා කියන්නේ. එහෙනම් ගරු ධර්ම 8න් 4ක් ලියන්නට වෙනවා. මතක තියාගන්නට ලේසි අෂ්ට ගරු ධර්ම කීප වතාවක් ඔබ කියවන්නට ඕන. ඊළඟට බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ කාන්තා විමුක්තිය උදෙසා මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ කැපවීම හා ධෛර්යය කෙටියෙන් පහදන්න කියන ප්‍රශ්නය. බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ කාන්තා විමුක්තිය උදෙසා මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ කැපවීම ධෛර්යය කෙටියෙන් පහදන්නට කියලා දක්වන්නේ ප්‍රශ්නේ. ඉතින් මේ පාඩමේ භික්ෂුණී සමාජය කියන පාඩමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් භික්ෂුණී ශාසනයේ ආරම්භ වීම සහ මහා ප්‍රජාපති ගෞතමියගේ බලවත් ඉල්ලීම 3 වරක් දක්වා සිද්ධ වෙනවා. 3 වතාවක්. එහෙනම් මහා ප්‍රජාපති ගෞතමී දේවිය 3 වතාවක් දක්වාම බුදුරජාණන් වහන්සේගෙන් කාන්තා පැවිද්ද ඇති කිරීම සඳහා ඉල්ලීම් කරනවා. එහෙනම් ඒක අපිට එක උදාහරණයක් විදිහට ගන්නට පුළුවන්. එක කාරණාවක් විදිහට ගන්නට පුළුවන්. බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ කාන්තා විමුක්තිය උදෙසා මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ කැපවීම හා ධෛර්යය කෙටියෙන් පහදා දෙන්න කියන ප්‍රශ්නයේදී 3 වතාවක් දක්වා ඉල්ලීම් කරලා බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රතික්ෂේප කරද්දී කිහිප වතාවක්ම ඉල්ලලා කාන්තාවන්ට පැවිද්ද ලබා ගැනීම කාන්තා විමුක්තිය ඇති කිරීමෙහි ප්‍රධානම අවස්ථාවක්. එහෙනම් කාන්තා විමුක්තිය ඇති කිරීම සඳහා පළවෙනියටම කරන ලද මෙහෙවර මොකක්ද? වීර්යවන්තව උත්සාහ කරමින් 3 වතාවක් දක්වා පැවිදි භාවයේ ඉල්ලා සිටීම එක කාරණාවක්. ඒ වගේම තමයි ප්‍රථමයෙන්ම සම්බුද්ධ ශාසනයේ පැවිදි භාවයේ ලබාගත් කාන්තාව බවට පත් වෙන්නේ. ඒ වගේම තෙරණින් වහන්සේ බවට පත්වීමේ වරම් ලැබෙනවා. ප්‍රථම වතාවට ಭಾರತೀಯ සමාජයේ කාන්තාව කොයි වගේ තත්වයකටද පත් කරලා තිබුණේ කියලා මීට කලින් ප්‍රශ්න පත්‍රවලදීත් අපි කතා කරලා තිනවා. ඒ වගේම මේ පොතේම පළවෙනි කොටස්වල කාන්තාව ගැන සාකච්ඡා වෙන කොටස්වල දැක්වෙනවා. ඒ වගේ තත්වයක් තියෙද්දී අඩුමතරමින් වේද මන්ත්‍රයක් ගායනා කරන්න කියවන්න ආගමික වතාවතකට සහභාගී වෙන්න හැකියාවක් නොමැති සමාජ වටපිටාවක මහා ප්‍රජාපති ගෞතමිය ප්‍රථම වතාවට තෙරණියක් බවට පත්වීමට කටයුතු කිරීම කාන්තා විමුක්තිය ඇති කිරීමෙහි ප්‍රධාන අවස්ථාවක් විදිහට කතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි තවත් අපිට තොරතුරු රාශියක් කතා කරන්නට පුළුවන්. අනිකුත් අග්‍ර ශ්‍රාවකයන් වගේම අග්‍ර ශ්‍රාවිකාවන් පිරිසක් බිහි වෙනවා. ප්‍රජාපති තෙරණිය පමණක් නෙවෙයි අගතනතුරු ලබන්නට යෙදුණු විශාල පිරිසක් ඇති වෙනවා. ඒ කියන්නේ විවිධ දක්ෂතා විවිධ උත්තරීතර ගුණ පෙන්눔 කරන పూర్ව පුණ්‍ය මහිමේ තිබුණු භික්ෂුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් සම්බුද්ධ ශාසනය තුල ඇති වෙනවා. කාන්තා විමුක්තිය තුල ඇතිවෙච්ච ආලෝකය මුළු ලෝකයේ පුරාම ව්‍යාප්ත වෙලා යන්නට ඒ සියලු කටයුතු හේතුවක් වුණා. පළවෙනියටම චිරරාත්‍රඥ භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයට ප්‍රජාපති තෙරණියට පැමිණීමට හේතුවීම එක කාරණයක් වුණා. ඉතින් කිහිප වතාවක්ම ප්‍රජාපති ගෞතමී තෙරණිය බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්වමින් ගමන් කරන ආකාරය පිළිබඳව මේ කොටසේදී සාකච්ඡා කරනවා.
එවැගේම පුරුෂ පක්ෂයේ දාසියක ලෙස ගෘහ ජීවිතයට පමණක් සීමා කර තිබුණු කාන්තාවන්ගේ බුද්ධිය සහ සේවය එතැන් සිට පුරුෂයා හා සමාන අයිතිවාසිකම් ලබන සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර කරා විහිදිලා ගියපු තත්ත්වයට පත් කරනවා. ඒ සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කළේ ප්‍රජාපති තෙරණිය, ප්‍රජාපති ගෞතමී තෙරණිය. විශේෂයෙන්ම ඒ කාලේ තිබුණු තත්ත්වයක් එක්ක බලනකොට ඒ කාලේ ලැබපු විශාලම ජයග්‍රහණයක් තමයි කාන්තාවන් විදිහට පැවිද්ද ලබා ගන්නට හැකිවීම. ඒ සඳහා කටයුතු කරන්නේ ප්‍රජාපති ගෞතමී තෙරණිය. ඉතින් ප්‍රජාපති දේවිය කාගේ කවුද කියලා සඳහන් කරනවා, තොරතුරු සඳහන් කරනවා. ඉතින් අපිට කතා කරන්නට තියෙන්නේ මෙතනදී මේ වගේ ප්‍රශ්නයකදී බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ කාන්තා විමුක්තිය උදෙසා මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ කැපවීම හා ධෛර්යය කෙටියෙන් පහදන්නට කියන එක. අපි දැන් කරුණු කිහිපයක්ම කතා කළා. ඉතින් පැවිද්ද ලබා ගැනීම සඳහා කිහිප වතාවක්ම බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණීම, ඒ වගේම තමයි අවසානම වතාවේදී, තුන්වෙනි වතාවේදී සිද්ධ කරන්නට යෙදුණු කාරණාව පාගමනින්ම කෝටාගාර ශාලාව වෙත පැමිණීම. තවත් කාන්තාවන් පිරිසක් සමගින් කෝටාගාර ශාලාව වෙත පාගමනින් තමයි පැමිණෙන්නේ. කොයිතරම් ධෛර්යයක්, කොයිතරම් වීර්යයක්, කොයිතරම් උනන්දුවක්, වමනාවක් අරගත්තද කියන එක ඒ තුලින්ම පැහැදිලි වෙනවා. ප්‍රජාපති දේවිය ඇතුළු පිරිස පාගමනින් විශාලා මහනුවර කෝටාගාර ශාලාවට වැඩම කිරීම. පස්වෙනි වස් කාලයේ බුදුරජාණන් වහන්සේ විශාලා වේ කෝටාගාර ශාලාව ආරාමේ වැඩ සිටි. සුද්ධෝදන රජතුමා රෝගී වෙලා සිටින අවස්ථාවේදී එහි වැඩම කරලා ධම් දේශනා කරනවා. එතනදී රජතුමා ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම අවබෝධයට පත් වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි යොදුන් 150ක් දුර මග ගෙවා වේසාලීහි කෝටාගාර ශාලාව වෙත පැමිණ දොරටුව අභියස හඬමින් සිටියාය. කවුද මේ? ප්‍රජාපතිය. යොදුන් 150ක් ගෙවාගෙන තමයි විශාලාවට පැමිණෙන්නේ. විශාලාවට පැමිණෙන්නේ. ඉතින් ඒ කෙරෙහි බලවත් සේ අනුකම්පා කරපු ආනන්ද හාමුදුරුව ඒ සඳහා මූලිකත්වය අරගත්ත බව අපි දන්නවා. අපි කියවලා තියෙනවා ආනන්ද තෙරුන් වහන්සේගේ දැඩි මැදිහත් වීමක් වෙනවා භික්ෂුණීන් වහන්සේලාට පැවිද්ද ලබා දීම සඳහා. ඉතින් ගව් ගණන මේ ගෙවාගෙන ආපු දුර ප්‍රමාණය අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ තුලින් කියවෙනවා ප්‍රජාපතිය විසින් කොයිතරම් උත්සාහයක්, වීර්යයක් කාන්තා විමුක්තිය ඇති කිරීම සඳහා අරගන්නට යෙදුණද කියලා. ඒ කාන්තා විමුක්තිය ඇති වෙන්නේ ඇත්තටම ප්‍රජාපති තෙරණින් වහන්සේ බෞද්ධ භික්ෂුණීන් වහන්සේ නමක් විදිහට පහළ වීමත් එක්ක, පැවිදි භාවයට පත් වෙනවත් එක්ක. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ විසින් පනවන්නට යෙදුණු ගරු ධර්ම 8ම එකහෙලා පිළිගන්නටත් ප්‍රජාපතිය තීරණය කරනවා. ඒකත් කාන්තාවක් විදිහට අනිකුත් කාන්තාවන්ට විමුක්තිය ලබා දීම සඳහා අරගන්නට යෙදුණු වැදගත් තීරණයක් විදිහට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට තොරතුරු කිහිපයක් අරගෙන කෙටියෙන් විස්තර කරන්නට කියලා කියන්නේ ගොඩාක් විස්තර ලියන්නට අපිට වේලාව මදි වෙනවා. ඒ නිසා ප්‍රමාණාත්මක පිළිතුරක් කෙටියෙන් දැක්වීම ප්‍රමාණවත් වෙනවා. කරුණු කිහිපයක් පමණක් අරගෙන ඒ පිළිබඳව විමර්ශනාත්මකව, තර්කානුකූලව ඉදිරිපත් කිරීම තමයි, ගැළපීම තමයි අපි පිළිතුරේදී කරන්නට ඕන. ඊළඟ ප්‍රශ්නය වර්තමාන ලංකාවේ ගෘහ ජීවිතයේ ගැටලු නිරාකරණයෙහිලා මෙහෙණින් වහන්සේගේ හෝ දසසිල් මාතාවන්ගේ හෝ සමාජ කාර්ය භාර්ය
මොකක්ද කියන එක ඊළඟ ප්‍රශ්නේ. වර්තමානයේ පවතින ගිහි ජීවිත හා සම්බන්ධ ගැටලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා මෙහෙණින් වහන්සේගේ හෝ දසසිල් මාතාවන්ගේ හෝ සමාජ කාර්යභාරය මොකක්ද? අපිට 19 වෙනි පාඩමේ තොරතුරු ඇසුරු කරගෙන මේ පිළිබඳව නිර්මාණශීලීව සහ විමර්ශනාත්මක පිළිතුරක් ගොඩනගන්නට වෙන්නේ. ඒ අනුව බලනකොට මේ කොටසේදී සාකච්ඡා කරනවා මහා ප්‍රජාපති තෙරණින් වහන්සේ සම්බන්ධයෙන්. එතුමිය විසින් කරන ලද මහා මෙහෙවර කාන්තා විමුක්තිය ඇති කර ගැනීම සඳහා ඇත්තටම මුළු සමාජය තුළම කාන්තාවට කිසිදු නිදහසක් ආගමික නිදහසක් තිබුණ නැති වෙලාවක මහා ප්‍රජාපති තෙරණිය ඒ නිදහස ඇති කර ගැනීම සඳහා ක්‍රියා කරනවා. එහෙනම් කාන්තාවන්ට පුළුවන්කම තියෙනවා. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා කාන්තාවන්ව තමන්ගේ නිදහස ඇති කර ගැනීම දක්වා ඇති කරගන්න තැනට යොමු කරවන්නට. ඒ සඳහා උපදේශනය ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රජාපතිය විසින් වීර්යයෙන් උත්සාහයෙන් ඒ කාර්ය කරපු නිසා එහි ප්‍රතිඵලය අද දක්වාම මුළු මහත් ලෝකයේම කාන්තාවක් විදිහට නිදහස ලබාගෙන ඒ නිදහසේ ජීවත් වෙනවා. බෞද්ධ සමාජය තුළ බෞද්ධ ආභාසයෙන් යුක්ත සංස්කෘතියන් තුළ. ඉතින් මේ නිදහස ලබා දෙන්නට ඒ විදිහට ප්‍රජාපති තෙරණිය ක්‍රියා කරනවා. ඒ ආදර්ශය අනිකුත් කාන්තාවන්ට ආදර්ශයක් විදිහට ලබා දෙමින් භික්ෂුණීන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා අනුශාසනා කරන්න. ඒ වගේම තමයි අපි ගත්තොත් පටාචාරා තෙරණින් වහන්සේ. පටාචාරා තෙරණින් වහන්සේ ඊටමත් කටුක ජීවිත අත්දැකීම් රැසක් ලබා ගත්තා. සිටු මාලිගාවක ඉඳලා දාසියෙක් සමග පැනලා ගිහිල්ලා අවසානයේදී දරුවෝ දෙන්නෙක් සහිතව ගමන් කරනකොට අතරමඟදී ස්වාමියා නයෙක් ගහලා මිය යනවා. ඊළඟට එදා රාත්‍රියේදීම ඉපදෙන්නට හිටපු දරුවා බිහි වෙනවා. මේ ජීවිතයේ කටුක අත්දැකීම් ලබාගෙන ඒ විදිහට ක්‍රියා කරලා අවසානයේදී පැවිදි භාවයට පත් වෙලා විනයධාරණී භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වෙච්ච භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වුණා. ජීවිතයේ කටුක අත්දැකීම් ලබාගෙන අවසාන කාලයේ හෝ කාන්තාවකට වුණත් නිවැරදි තැනට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වැරදි නිසා මෙන්න මේ වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා උපදේශනයක් ලබා දීමේ හැකියාව තියෙනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ ගෘහ ජීවිතයේ ගැටලු නිරාකරණයෙහිලා මෙහෙණින් වහන්සේගේ හෝ දසසිල් මාතාවන්ගේ හෝ සමාජ කාර්යභාරී විදිහට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපිට තවත් සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාවක් තමයි බද්දකච්චායනා තෙරණිය. බද්දකච්චායනා තෙරණිය සංසාරේ පුරාවටම බෝධිසත්වයන් වහන්සේගේ පාද පරිචාරිකාව විදිහට එහෙම නැත්නම් ස්වාමි දියණිය විදිහට දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරපු කාන්තාවක් විදිහට තමයි සැලකෙන්නේ. අවසානම ආත්ම භාවයේදී සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සඳහා ගිහිගේ අතහැරලා යන වෙලාවේදී ඇයව අතහැරලා ඇයගෙන් වෙන් වෙලා ගමන් කරනවා. එහෙත් පටාචාරාව දේශ කරමින් බද්දකච්චායනාව නැත්නම් යසෝදරාව දේශ කරමින් ඒ විදිහට කටයුතු කරේ නැහැ. මෛත්‍රී සහගතව තමන්ගේ කාර්යභාරය තමන්ගේ රාහුල කුමාරයාව හදා වඩා ගනිමින් රාජමාලිකාවේ කටයුතු කරපු ආකාරය පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් මේ උපදේශයන් මෙන්න මේ විදිහේ උපදේශ අපිට බෞද්ධ සාහිත්‍ය තුලින් අරගන්නට පුළුවන්. මෙන්න මේ වගේ හිටපු කෙනෙක් තමයි අවසානයේදී මේ தത്വයට පත් උනේ. තමන්ගේ ස්වාමියා කෙරෙහිත් මෛත්‍රී සහගත සිතින් ක්‍රියා කරපු කෙනෙක්. ඒ විදිහේ උපදේශන ක්‍රියාවලියක් තුලින් කාන්තාවන්ට ශක්තියක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කාන්තාවන් වෙනුවෙන් පැවිදි සමාජය තුළ තව තවත් ඉඩ ප්‍රස්තාව සලසා දෙන්නට පුළුවන්.
ඒ වගේම තමයි විවිධ දක්ෂතා තියෙන භික්ෂුණීන් වහන්සේලාට කුල දැරියන්ට පැවිදි භාවයට පත් වෙලා ඒ ධර්ම ඥානය ඇති කරගෙන ධර්මඥානය ඇති කරගෙන ධර්ම ප්‍රචාරක කටයුතු වලට යොමු කරවීමේ හැකියාව තියෙනවා. ඒ විදිහේ බොහෝ දේවල් කරන්නට පුළුවන්කම තියෙනවා භික්ෂුණීන් වහන්සේලාට. පළවෙනි කාරණාව විදිහට උපදේශනයක් තුළින් ගිහි ජීවිතය හා සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා උපදේශන ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම. ඒ වගේම යම්කිසි ගැටලුවකට මැදි වෙලා සිටින කාන්තාවක් නම් ඒ කාන්තාවන් වෙනුවෙන් සම්බුද්ධ ශාසනය තුළ ඇතිකරගත හැකි ඒ ආධ්‍යාත්මික සුවය ඇති කර ගැනීමට අවස්ථා උදා කරලා දෙන්නටත් හැකියාව තියෙනවා. ඒ විදිහේ තොරතුරු රාශියක් ගොනු කරලා අපිට පිළිතුර සාකච්ඡා කරන්නට පුළුවන්. හොඳයි. ඊට වඩා ඒ පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. ඊළඟට අපි බලමු බුදුරදුන්ගෙන් පිහිට ලැබුවන් සිව් දෙනෙකු නම් කරන්න කියන ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ලකුණු 4ක් ලැබෙනවා. බුදුරදුන්ගෙන් පිහිට ලැබුවන් 4 දෙනෙක් නම් කළාට පස්සේ ලකුණු 4ක් ලබා ගන්නට පුළුවන්. ඉතින් රජ්ජුමාලා කියන්නේ එක නමක් අපි අහලා තියෙනවා. මේ පිළිබඳව විස්තර කරන්නට අවශ්‍ය නැහැ. ඊළඟට සෝපාක, ඊළඟට සුනීත, ඒ වගේම දරුවන් නොසැලකූ පීඩාවට පත් අහිංසක පිය කෙනෙකුට පිහිට වෙච්ච අවස්ථාව, භද්‍රවතිකා ඇතින් ළමුන් අතින් තැලුම් කෑ සර්පයෙකුට පිහිට වෙච්ච අවස්ථාවක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ විදිහේ පිහිට වූ අවස්ථාවන් අපිට දක්වන්නට පුළුවන්. පිහිට වූ අවස්ථාවන්. බුදුරදුන්ගෙන් පිහිට ලැබුවන් සිව් දෙනෙක්. මේ අපි 6-7 දෙනෙක් කතා කළා. ඒ අතරින් 3 දෙනෙක් තමයි නම් කරන්නට ඕන. ඊළඟට 8 වෙනි ප්‍රශ්නයේ දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ තථාගත ජීවිතයේ අවසාන සමයේදී බුදුරදහු ආනන්ද තෙරුන් අමතා සතර එර්දිපාද වැඩූ තැනැත්තෙකුට අවශ්‍ය නම් ආයු කල්පයක් හෝ ඊට වැඩි කාලයක් හෝ ජීවත් විය හැකියයි දෙසූහ. මෙහි සඳහන් සතර එර්දිපාද ලියා දක්වන්න. ප්‍රශ්නේ මේ මුල කොටස අපිට වැදගත් වෙන්නේ නැහැ. මේ කොටස අපිට ප්‍රශ්නේ තේරුම් ගැනීම සඳහා හේතුවක් වෙනවා. ඒ අරෙන්නට මෙතන කියන්නේ මෙහි සතර එර්දිපාද ලියා දක්වන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. සතර එර්දිපාද ලියා දක්වන්න. එතකොට අපි සතර එර්දිපාද ලියනවා, ලකුණු 4ක් ලැබෙනවා. අනිත් කොටස ඔක්කොම කියවලා බලලා වැදගත්ම වෙන අවශ්‍යම වෙන දෙයට පිළිතුරු ලිවීම තමයි කරන්නට ඕන. 13 වෙනි පාඩමේ 90 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරන් වහන්සේට ප්‍රකාශ කරන ආකාරයටම ආනන්ද, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා යන සතර එර්දිපාදයන් වැඩූ තැනැත්තෙකුට අවශ්‍ය නම් ආයු කල්පයක්, පරමායුෂයක් හෝ ඊට වැඩිතර කාලයක් ජීවත් විය හැකිය. ඒ විදිහට අනුශාසනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුශාසනාවෙන් කියවෙන සතර එර්දිපාද නම් වශයෙන් දැක්වීම තමයි අපිට මෙතනදී කරන්නට තියෙන්නේ. සතර එර්දිපාද දැක්වීම. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. හොඳයි. ඊළඟට 3 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ ලකුණු 6යි. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස ශ්‍රාවක සමාජයේ වෙත සැපයූ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකත්වයේ කෙටියෙන් සඳහන් කරන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ නායකයෙකු විදිහට ශ්‍රාවක සමාජයේ වෙත සපයපු ශ්‍රේෂ්ඨ වූ මාර්ගෝපදේශකත්වය මඟ පෙන්වීම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වයේ කියන පාඩම යටතේ තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි ඒ පාඩමේ සඳහන් වෙන තොරතුරු ඇසුරින් කොහොමද බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශකත්වයේ සලසලා තියෙන්නේ කියලා කතා කරමු. හොඳයි. ඉතින් බුදුරජාණන් වහන්සේ
සංසාරයෙන් එතර වීම සඳහා මාර්ගය හඳුනාගෙන පළවෙනියටම අනිත් අයටත් මේ මාර්ගය හඳුන්වලා දුන්නා. ඔන්න වැදගත් වෙන කාරණාවක්. මාර්ගෝපදේශකත්වයේ ලක්ෂණයක් විදිහට බුදුරජාණන් වහන්සේ නිර්වාණගාමී මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයා ගන්නවා. ඒ සොයාගත් නිවන් මාර්ගය, සීල සමාධි ප්‍රඥා ආදී නිවන් මාර්ගය බුදුරජාණන් වහන්සේ අනිත් අයටත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට අවස්ථාව උදා කරලා දෙනවා. පළවෙනියටම තමන් ඒ අත්දැකීම ලබා ගන්නවා. ඒ අත්දැකීම ලබාගෙන තමයි ඊට පස්සේ අනිත් අයට ඒ නිවන කරා ගමන් කරන්නට උපදෙස් දෙන්නේ. එහෙනම් මාර්ගෝපදේශකත්ව ලක්ෂණයක් විදිහට තමන් නිවන් අවබෝධ කරගෙන අනිත් අයට නිවන් අවබෝධ කර ගැනීම සඳහා මාර්ගය කියා දීම. ඊළඟට තමා වටකොට තමා නායකයන් ලෙස පිළිගෙන අත නොහැර සිටින්නේයි කිසිවෙකුටත් කිසිවිටකත් ප්‍රකාශ නොකළහ. තමා වටකොට තමා නායකයන් ලෙස පිළිගෙන අත නොහැර ඉන්න කියලා දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව නායකයා විදිහට සලකගෙන බුදුරජාණන් වහන්සේ තමයි නායකයා, උන්වහන්සේ වටාම අපි ඉන්නට ඕන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළේ නැහැ. මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට පිහිට තමාම, අන් කෙනෙක් පිහිට වෙන කෙනෙක් නැහැ. මේ නිසා තමාට තමා පිහිට කොටගෙන තමා සරණ කොටගෙන අප්‍රමාදීව ක්‍රියා කරන්න කියලා අවවාද කරනවා. අත්තදීපා භික්කවේ විහෙරත අත්තදීපා අත්ත සරණා න අනඤ්‍ය සරණා. ඒ විදිහ අනුශාසනාවන් කරලා තියෙනවා. ඉතින් මාර්ගෝපදේශ ලක්ෂණ තමයි අපිට මතු කරලා දක්වන්නට තියෙන්නේ. මාර්ගෝපදේශකත්ව ලක්ෂණ විදිහට බුදුරජාණන් වහන්සේ නිතරම පෙන්눔 කරපු කාරණාව තමයි අත්තාහි අත්තනෝ නාතෝ, තමාට පිහිටකරුවා තමන් කියන එක. මමයි ගුරුවරයා ඔබ මම කියන විදිහට ක්‍රියා කළ යුතුයි. ඒ විදිහ අනුශාසනාවක් කළේ නැහැ. අත්තදීපා විහෙරත, ඒ වගේම තමාට පිහිට තමාමයි. අත්තාහි අත්තනෝ නාතෝ, ඒ විදිහේ මඟ පෙන්වීමක්, මාර්ගෝපදේශකත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන්නේ. ඒකත් මාර්ගෝපදේශකත්ව ලක්ෂණයක් විදිහට අපිට කතා කරන්නට පුළුවන්. ඒ වගේම තවත් විශේෂ ලක්ෂණයක්, මාර්ගෝපදේශක ලක්ෂණයක් විදිහට දහස් ගණන් භික්ෂූන් වහන්සේලා එකතු වෙනකොට විවිධාකාරයේ වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙනවා. එහෙම වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේ ඒ සැනින් ඒවා මැඩ පැවැත්වීම සඳහා ක්‍රියා කරනවා. විනය නීති පනවනවා. විනය නීති පැනවීම අනිකුත් පිරිසට බාධා නොවෙන විදිහට, අනිකුත් පිරිසට කරදරයක් නොවෙන්නට සංඝ සුට්ටුතාය, සංඝ පහසුතාය, අනිත් අයගේ සුව පහසුව සඳහා, අනිත් අයගේ යහපත සඳහා විනය නීති පනවනවා කියලා. විනය නීති පනවන්නේ සංඝයාගේ පහසුව සඳහා, ඒ වගේම සංඝයාගේ යහපත සඳහා, නිග්‍රහ කළ යුතු අයට නිග්‍රහ කිරීම සඳහා, ඒ වගේම මෙලොව යහපත සඳහා, පරලොව යහපත සඳහා විනය නීති පනවනවා කියලා සඳහන් වෙන්නේ. එහෙනම් මාර්ගෝපදේශකත්ව ශාස්ත්‍රූවරයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ වැරදි සිදුවීමට පටන්ගත් අවස්ථාවේදී ඒ වැරදි කරන අයට හික්මීම ඇති කරවීම සඳහා, ආයති සංවරයෙහි පිහිටවීම සඳහා විනය නීති පනවන්නට යෙදුණා. ඒ වගේම තමයි නිවන ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ තම තමන්ටයි කියන අනුශාසනාව බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතහරෝ තථාගතා. තථාගතවරු මඟ පෙන්වන්නෝ පමණකි. උත්සාහ කළ යුත්තේ ඔබයි. ඒ විදිහේ අනුශාසනාවක් සිදු කරලා තියෙනවා. ඒ වගේ තොරතුරු අපිට කතා කරන්නට පුළුවන්. ඒ විදිහේ විස්තර රසක් තියෙනවා. ඒ විස්තර වලින්
මාර්ගෝපදේශකයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරන්නට යෙදුණු ආකාරය ගැන තමයි කරුණු කිහිපයක් මූලික කරගෙන අපිට ඉදිරිපත් කරන්නට තියෙන්නේ. ඉතින් පාඩම්වල තියෙන තොරතුරු ඔක්කොම ඇතුළත් කරලා පිළිතුරු ලියන්නට බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මාර්ගෝපදේශකත්වයේ ලක්ෂණ වලින් යුක්ත ශාස්ත්‍රූවරයෙක් විදිහට ආගමික නායකයෙක් විදිහට බුදුරජාණන් වහන්සේගේ උත්තරීතරත්වය මතු කරලා දක්වන්නට පුළුවන් කාරණාවන්, වැදගත්ම වෙන කාරණාවන් කිහිපයක් සම්බන්ධ කරගෙන පිළිතුරු ඉදිරිපත් කරන්නට යොමු වෙන්නට ඕන. ඊළඟට අපි බලමු 4 වෙනි රෝමී ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ, 8 වෙනි ප්‍රශ්නේ, 4 වෙනි රෝමී ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ තුළ පැවති අන්‍ය මතවාදී විසීමේ ගුණය අන්‍ය ජාතික හා ආගමික මතවාද නොයිවසන නූතන සමාජයේ වෙත සපේන ආදර්ශය පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ තුළ පැවති අන්‍ය මතවාද ඉවසීමේ ගුණය. අනිත් අයගේ මතවාද ඉවසලා තියෙනවා. අපි උදාහරණත් එක්ක කතා කරමු. එතකොට ඔබට වැටහෙවි. ඉතින් වර්තමානයේදී අන්‍ය ජාතික හා ආගමික මතවාද නොයිවසන සමාජයක් ගොඩනැගිලා තියෙනවා. ඒ සමාජයට බුදුරජාණන් වහන්සේගේ අන්‍ය මත ඉවසීමේ ලක්ෂණය, උතුම් වූ ගුණ වලින් ලබා ගන්නට පුළුවන් ආදර්ශ මොනවද කියලා සාකච්ඡා කරමු. මුලින්ම කාරණාවක් මතු කරලා දක්වනවා ජීවිතයේ සෑම පියවරක් තුළම අන්තවාදීත්වයෙන් සපුරා බැහැරව මධ්‍යම ප්‍රතිපදාව අනුව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි අන්තගාමීත්වයෙන් සපුරා බැහැරවීම. හැම තැනකදීම අනුගමනය කළේ මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිළිවෙතක්. නිර්වාණගාමී මාර්ගය තුලත් එවැගේම තමයි මෙලව තුල ජීවත් වෙනකොටත් උන්වහන්සේ අනුගමනය කළේ මධ්‍යම ප්‍රතිපදාව. අන්තගාමීත්වය තුල ක්‍රියා කරනකොට තමයි අන්‍ය මත ඉවසීමෙන් තොරව කටයුතු කරන තත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් අන්‍ය මත ඉවසමින් කටයුතු කරන බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව තුල ක්‍රියා කරමින් කටයුතු කරනවා. එක අවස්ථාවල තමන් කරා එළඹි විවිධ දාර්ශනිකයන්ගේ අදහස් උදහස් සාවධානව අසා සිටියා. ඔන්න අන්‍ය මත ඉවසීමේ ලක්ෂණයක් විදිහට කතා කරන්න පුළුවන් විවිධ දාර්ශනිකයන්ගේ අදහස් උදහස් සාවධානව අසා සිටීම. පළවෙනියට මේ අය ඇවිල්ලා මොනවද කියන්නේ කියලා අහනවා. ආගමික මතවාද 62ක් ව්‍යාප්ත වෙලා තිබුණා. කොයි විදිහටද ඒ තත්ත්වේ පැවතිලා තියෙන්නේ කියලා මේ බුද්ධ ධර්මයේ පොතේ සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනි කොටසේ 4 වෙනි පාඩමේ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය තුළ තිබුණු ආගමික පසුබිම සම්බන්ධයෙන් කතා කරනකොට ඉතින් මේ විවිධ ආගමික කණ්ඩායම් පැමිණිලා බුදුරජාණන් වහන්සේ සමගින් දාර්ශනික අදහස් උදහස් හුවමාරු කරගන්නවා. ඒ දේවල් බුදුරජාණන් වහන්සේ තා හොඳින් අහගෙන සිටිනවා. ඒ වගේම ඉදිරිපත් කළ වැදගත් අදහස් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ක්‍රියාවට නංවනවා. බුදුරජාණන් වහන්සේ ඒවා ක්‍රියාත්මක කරනවා. නොපැකිලවම ක්‍රියාත්මක කරනවා. වරක් ඔන්න ඒ වගේ අවස්ථාවකට නිදසුනක් ජීවක වෛද්‍යවරයාට උදේනී චණ්ඩපජ්ජෝත කියන රජුගෙන් අතිශයින් අගනා සීවෙය්‍යක වස්ත්‍ර 2ක් ලැබුණා. සීවෙය්‍යක වස්ත්‍ර කියලා වස්ත්‍ර යුගලයක්. ඉතින් මේ වස්ත්‍ර යුගලයත් අරගෙන ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන්ම රෝගාතුරු තත්වයට පත් වුණාට පස්සේ බෙහෙත් කරපු වෛද්‍යවරයා ඉතින් මේ වෛද්‍යවරයාට උදේනිය චණ්ඩපජ්ජෝත රජුගෙන් තමයි මේ වටිනා අගනා සීවෙය්‍යක වස්ත්‍ර කියලා කියන්නේ ඊටමත් වටින රෙදි විශේෂයක්. ඒ සීවෙය්‍යක වස්ත්‍රයක් ලැබුණට පස්සේ ඔකත් අරගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණෙනවා. එහෙම පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි කැප වූ වරයක් ඉල්ලමි.
ප්‍රකාශ කරමින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් පාංශුකූලික වෙති. පාංශුකූල සිවුරු තමයි දරන්නේ. පාංශුකූලික කියලා කියන්නේ මිනිසුන්ව ඔතලා මිනිසුන්ගේ මලමිනී ඔතලා ගිහිල්ලා විසි කරලා තියෙන සොහොන් වලින් එකතු කරගත්ත රෙදි, ඒ වගේම ඉවත දාලා තියෙන රෙදි. ඒ විදිහට ඒ ගැන අපි වැඩි විස්තර කතා කරන්නේ නැහැ. පාංශුකූල චීවර කියලා තියෙනවා. ඒ විදිහට හදාගන්න චීවර විශේෂයක්. බුදුරජාණන් වහන්සේ පළවෙනියටම පනවලා තිබුණේ පාංශුකූල චීවර පරිහරණය කිරීම. ඉතින් මේ අවස්ථාවේදී ජීවක වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේත් ශ්‍රාවක සංඝයාත් පාංශුකූලිකයි. පාංශුකූලික චීවර තමයි දරන්නේ. ස්වාමීනි මේ අගනා සීවේයක වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා. ඒ විදිහට ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ මුලින් පනවලා තිබුණේ පාංශුකූල චීවර පමණයි. හැබැයි ජීවක වෛද්‍යවරයා ඇවිල්ලා ඉල්ලීමක් කරනවා සීවේයක වස්ත්‍ර පිළිගන්නට කියලා. භික්ෂු සංඝයාටද ගෘහපති චීවරය අනුදැන වදාරණ සේක්වායි ඉල්ලා සිටියේ. භික්ෂුන් වහන්සේලාටත් ගෘහපති චීවරය කියලා කියන්නේ ගෘහපතියන් විසින් සකස් කරලා දෙනු ලබන සිවුරු පිළිගන්නට අවස්ථාව ලබා දෙන්නට කියලා. ඒ වෙලාවේදී භික්ෂු සංඝයාගේ පහසු විහරණය පිණිස එම අදහස සුදුසු බව තීරණය කළ බුදුරජාණන් වහන්සේ එම වස්ත්‍ර යුග්මය පිළිගෙන වදාරමින් භික්ෂු සංඝයා අමතා මහණෙනි තොපිට ගෘහපති චීවරය පිළිගැනීමට අනුදනිමි. භික්ෂු සංඝයාට ගෘහපති චීවරය අනුදැන වදාරනවා. කැපයි කියලා දේශනා කරනවා. ඉතින් මේ අන්‍ය මත ඉවසපු අවස්ථාවක්. ඒ සඳහා උදාහරණයක්. ඒ වගේ තවත් උදාහරණ අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් විශේෂ අවස්ථාවක් තමයි විනය පිටකයේ තියෙන විනය ශික්ෂාවන්. විනය ශික්ෂාපද 220ක් භික්ෂුන් වහන්සේලා සඳහා පනවලා තියෙනවා. ඒ වගේම අධිකරණ සමතත් එක්ක 227යි. ඒ වගේම මේ ශික්ෂාපද පැනවීමේදී ප්‍රධාන වශයෙන්ම ශික්ෂාපදයන් බොහෝ ශික්ෂාපද පැනවීමට හේතු වෙලා තියෙන්නේ ඇතැම් භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ අතින් සිදුවෙච්ච යම් යම් අඩුපාඩුකම් සම්බන්ධයෙන් මහජනයා විසින් ඇති කරන ලද උද්ඝෝෂණයන් සහ අදහස් ඉදිරිපත් කිරීම නිසා. ඒ විදිහ අදහස් ඉදිරිපත් කිරීම, උද්ඝෝෂණය කිරීම නිසා තමයි බොහෝ විනය ශික්ෂාවන් පැනවීමට බුදුරජාණන් වහන්සේ යොමු වෙලා තියෙන්නේ. ඒ තුලින් අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවීම සඳහා යොමු වෙලා තියෙනවා අනිත් අයගේ එකඟත්වයට අනුව. ඒකට ගැළපෙන විදිහේ සුදුසු ශික්ෂාපදයක් පැනවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තියෙනවා. හැබැයි සමාජයේ විසින් දක්වන ලද විරෝධතා, සමාජයේ විසින් ප්‍රතික්ෂේප කරපු දේවල් කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ යම්කිසි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ අනුව භික්ෂුන් වහන්සේලාට විනය නීති, විවිධ විනය නීති, බොහෝ විනය නීති පනවලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් තමයි වස්විසීම කියන ශික්ෂාපදයේ පැනවීම. ජෛන පිරිස විසින් කරන ලද උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් විදිහට, විරෝධතාවයක ප්‍රතිඵලයක් විදිහට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ. එතකොට උදාහරණ දෙකක් අපි සඳහන් කළා. ඒ වගේම සිඟිති රහල් කුමරු පැවිදි කළ දිනේ මහත් ශෝකයට පත්වෙච්ච වේදනාවෙන් පැමිණි සුද්ධෝදන මහරජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, මාපියන්ට දරුවන් තරම් වටිනා සම්පතක් තවත් ලොව නැත. මේ නිසා මාපිය අනුදැනුමකින් තොරව දරුවන් පැවිදි කිරීම නොකරන්න කියලා ඉල්ලීමක් කළා. සුද්ධෝදන මහරජතුමා විසින් කරන ලද මේ ඉල්ලීමට අනුව බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරනවා. භික්ෂූන් වහන්සේලාට දෙමව්පියන්ගේ අවසරයකින් තොරව පැවිදි කිරීමෙන් වළකින්නට කියලා. පැවිදි කිරීම නොකරන්නට කියලා. ඒ වගේ අන්‍ය මත අදහස් සුදහස් ගරු කරන්නට යෙදුණු අවස්ථාවන් රාශියක් තියෙනවා. අවස්ථාවන් 2, 3, 4ක් යොදාගෙන කාල වේලාව අනුව අපිට පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහේ බුදුරජාණන් වහන්සේ අන්‍ය මත ඉවසපු අවස්ථාවන්.
ඒ වගේම ස්වාමීනි බුදුරදුන් දක්නට පැමිණි සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේගේ ශිෂ්‍ය භික්ෂු පිරිසකයි ආනන්ද තෙරණුව පිළිතුරු දුන්හ. මාගේ ශාසන ප්‍රතිපත්තියෙන් අනුගමනය නොකරන භික්ෂු පිරිසකට මා දක්වීමෙන් ප්‍රයෝජනයක් නැත. එබැවින් ගෝසා කරන එම භික්ෂු පිරිස වහා ආරාමයෙන් බැහැර කරන්නැයි බුදුහු ආනන්ද තෙරුන්ට නියම කළ සේක. ඒ වගේ අවස්ථාවකුත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි ආනන්ද තෙරණුව එම ආගන්තුක භික්ෂු පිරිසට මේ බව දැනුම් දුන්හ. බුදුරදුන් දක්නට නොලැබීම ගැන මහත්සේ කනගාටුවට පත්වෙච්ච එම භික්ෂු පිරිස නගරයෙන් පිටත ශාලාවකට රැස්ව මහත් ගෝසා ශෝකයෙන් පසු වුණා. එක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බෙහෙද දකින්නට ඇවිල්ලා ගෝසා කරමින් ඉන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විහාරයෙන් එළියට ඒ අයව පිටත් කරලා යවනවා. ඉතින් ඒ වෙලාවේදී මොකද වෙන්නේ? ප්‍රදේශීය පාලකයෝ එම සිද්ධිය අසා මහත් සංවේගයට පත් වෙලා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණලා ස්වාමීන් වහන්සේගේ ඔබ වහන්සේ දක්නා රිසිව පැමිණි අහිංසක භික්ෂු පිරිසක් නගරයෙන් පිටත ශාලාවේ රැස්ව මහත් කනගාටුවෙන් පසු වෙති. ඔවුහු තමන් කළ වරද ගැන පසුතැවිලි වෙති. ස්වාමීනි, බෞද්ධනගේ සිනහස නොලබන විට වසුපැටියෝ මහත් ඛේදයට පත්වෙති. එසේ ඔබ වහන්සේගේ පිහිට පතා පැමිණි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේ නොදැක්මෙන් කනගාටුවට පත්ව සිටිති. එබැවින් උන්වහන්සේලාට සමාවදී කැඳවන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමට අනුව අදහස අනුව සත්‍ය බව තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා කැඳවලා ධර්මානුශාසනාදී පවත්වපු අවස්ථාවන් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට අපිට කතා කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ අන්‍ය මත ඉවසමින් කටයුතු කරපු ආකාරය ගැන. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය අපි කතා කරමු. රෝම ඉලක්කම් 1. 9 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. බුදුරදුන්ගෙන් අග්‍රස්ථාන ලැබූ සිව්වනක් පිරිසට අයත් සිව් දෙනෙකු හා ඔවුන් ලැබූ අගතනතුරු ලියා දක්වන්න. බුදුරදුන්ගෙන් අග්‍රස්ථාන ලැබූ සිව්වනක් පිරිසට අයත් සිව් දෙනෙකු. සිව්වනක් පිරිසට අයත් සිව් දෙනෙකු. මෙතනදී කියන්නේ නැහැ. පැහැදිලිව සඳහන් වෙන්නේ නැහැ සිව්වනක් පිරිසට අයත් සිව් දෙනෙකු කියලා කියන්නේ. සිව්වනක් පිරිසට අයිති සිව් දෙනෙක් කිව්වම ඇත්තටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණීන් වහන්සේ නමක් උපාසකෙක් උපාසිකාවක්ද කියන එක අපි පිළිතුරු බලමු. මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා 13 වෙනි පාඩමේ 99 වෙනි පිටුවේ. ඒ වගේම 21 වෙනි පාඩම 84 83 ඒ පිටුවල බුදු සසුනේ අග්‍රස්ථානලත් මහ තෙරවරුන් වහන්සේලා කියලා සඳහන් වෙනවා. ඒ අතර චිරරාත්‍රඥයන් අතර අග්‍රස්ථානීය අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ, මහා ප්‍රඥයන් අතර සරියුත් තෙරුන් වහන්සේ, එර්දිමතුන් අතර මුගලන් තෙරුන් වහන්සේ, ওই විදිහට තෙරුන් වහන්සේලා සම්බන්ධයෙන් සඳහන් වෙනවා. එතනින් එකක් අපිට නම් කරන්නට පුළුවන්. සිව්වනක් පිරිසෙන් සිව් දෙනෙක් නම් කරන්නට කියලා කියන්නේ. අග්‍රස්ථාන ලබාගත් සිව්වනක් පිරිසෙන් සිව් දෙනෙක් නම් කරන්නට කියලා කියන ප්‍රශ්නයේදී ඉතින් භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් තනතුරුලාභී භික්ෂුන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට අග්‍රස්ථානලත් තෙරණිවරු කියන කොටසෙන් අපිට සඳහන් කරන්නට පුළුවන් චිරරාත්‍රඥයන් අතර චිරරාත්‍රඥ භික්ෂුණීන් වහන්සේලා අතර ප්‍රජාපති ගෞතමී තෙරණිය, මහා නුවණැතියන් අතර කේමා තෙරණිය, එරදිමතියන් අතර උප්පලවන්නා තෙරණිය කියන මේ තෙරණින් වහන්සේලාගෙන් එක තෙරණින් වහන්සේ කෙනෙක්ගේ නම සහ තනතුර අගතනතුර අපිට සඳහන් කරන්නට පුළුවන්. ඊළඟට තවත් අපි බුදුසසුනේ තනතුරුලත් උපාසිකාවෝ කියන කොටසේදී තවත් සඳහනක් තියෙනවා. සුජාතාව බුදුන් සරණ ගිය ප්‍රථම උපාසිකාව වුණා. ප්‍රථම උපාසිකාව. ඊට කලින් අපි බලමු තනතුරුලත් උපාසකවරු කවුද කියලා. තනතුරුලත් උපාසකවරු බුදු සසුනේ අගතනතුරුලත් උපාසකවරු, උපාසිකාවෝ කවුද, උපාසකවරු කවුද, ඒ හැම එකක්ම මේ පාඩම් වල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා කොයි විදිහේ ප්‍රශ්නයක් හෝ අහන්න පුළුවන්කම තියෙනවා.
බුදු සසුනේ තනතුරුලත් උපාසකවරු විදිහට තපස්සු බල්ලුකු වෙළඳ දෙබෑයන් බුදුන් දහම් සරණ ගිය ප්‍රථම දේවාචික උපාසකවරු වුණා. ඊළඟට සුදත්ත හෙවත් අනේපිඬු සිටුවරයා අග්‍රදායක පදවිය ලබා ගත්තා. අග්‍රදායක පදවිය. චිත්ත ගෘහපතියා ධර්මකථිකයන් අතර අග්‍රස්ථානය ලබා ගත්තා. ඒ විදිහේ අගතනතුරු උපාසක පිරිස් විසින් විවිධ විශේෂ තනතුරු ලබාගෙන තිබුණා. ඊළඟට අගතනතුරුලත් කාන්තාවෝ. අගතනතුරුලත් කාන්තාවෝ සුජාතාව බුදුන් සරණ ගිය ප්‍රථම උපාසිකාව, අග්‍රදායිකාව උනේ විසාකාව, ප්‍රනීත දෑ දෙන්න දායිකාවන් අතර අග්‍රස්ථානයෙන් ලැබුවා සුප්පවාසා මේ කියන පිරිස්. ප්‍රනීත දෑ දෙන දායිකාවන් අතර අග්‍රස්ථානය ලබා ගත්තා. මේ විදිහේ 4ක් නම් කරන්නට පුළුවන්. හරි. ඊළඟට රෝම ඉලක්කම් 2 යටතේ තියෙන ප්‍රශ්නේ සුද්ධෝදන රජපෞල ඥාතීත්වයේ සුද්ධෝදන රජපෞලට ඥාතීත්වයේ ඇතිව සිට බුදුසසුනේ පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂු භික්ෂුණී උභය සංඝයාට අයත් සිව් දෙනෙක් සුද්ධෝදන රජපෞලට ඥාතීත්වයේ දරපු ලකුණු 4ක් ලැබෙනවා. ඉතින් අපිට ඉතා පහසුවෙන් මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. රාහුල තෙරුන් වහන්සේ, ඊළඟට නන්ද තෙරුන් වහන්සේ, ප්‍රජාපති තෙරණිය, ඊළඟට ප්‍රජාපති තෙරණිය, ඒ වගේම බද්දකච්චායනා තෙරණිය, රාහුල තෙරුන්, නන්ද තෙරුන්, ප්‍රජාපති තෙරණිය, බද්දකච්චායනා තෙරණිය මේ කියන තෙරණිවරු සහ තෙරවරුන් සුද්ධෝදන පරම්පරාවට ඥාතීත්වයක් දරපු භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා. ඊළඟට බුදුරදුන්ගේ පවා විශේෂ අවධානයට යොමු වූ වර්තමානයේහි පවා බෞද්ධ නිවසෙහි පුද පූජාවන්ට ලක්ව ඇති සීවලි මහරහතන් වහන්සේගේ චරිතය කෙටියෙන් සඳහන් කරන්නට කියලා කියන ප්‍රශ්නේ ලකුණු 6යි 18 වෙනි පාඩමේ 145 146 පිටුවල මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. සීවලි මහරහතන් වහන්සේට ලැබිලා තිබුණු අගතනතුර තමයි ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය. දානය, පිණ්ඩපාත, සේනාසන, ගිලාම් ප්‍රත්‍ය ආදී සිව්පස්සේ ලැබීම අතින් අග්‍රස්ථානය ලබාගෙන හිටියා. විදර්ශී බුදුරදුන් දවස ලද ප්‍රාර්ථනයක් සමෘද්ධ වීමක් විදිහට විස්තර වෙනවා මේ ප්‍රතිලාභී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රතනතුර ලබා ගන්න. ඒ වගේම අතීතයේ විදර්ශී බුදුරදුන් ලොව පහළ වෙලා ඉන්න සමයේදී දඹදිව බන්දුමති නුවර වැසියෝ රජතුමත් එක්ක තරඟයට නොයෙක් ආහාර පාන රැස් කරලා බුදුපාමොක් මහා සංඝ රත්නයට දන් පවත්වනවා. ඒ අයට එක දවසක් කිරි සහ මී පැණි හොයාගන්න බැරි වෙනවා. බන්දුමති නුවර වැසියෝ රජතුමත් එක්ක තරඟයට දානය දෙනවා. දවසක් ඒ අයට කිරි සහ පැණි හොයාගන්න බැරි වෙනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් මී සහ දී සොයමින් මී පැණි සහ කිරි සොයමින් ගමන් කරනවා. දිනක් එක් ගම්වැසියෙක් තම ගෘහයෙහි මුදවන ලද දී කිරි පැසක්ගෙන විකුණාගෙන එමී නගරයට යන්නේ අතරමඟ දඬුවල් මීයක් දැක ඒද කඩා පැණි රැගෙන ඉදිරියට යන්නට විය. දවසක් මොකද කරන්නේ? විකුණන්න කියලා කිරි හට්ටියකුත් හදාගෙන දඬුවල් බෑයක් කඩාගෙන ඒකෙන් පැණිත් අරගෙන යනවා. භාග්‍යයකට වගේ අතරමඟදී මේ සහ දී කිරි හොයාගෙන ගියපු අය දානයට දෙන්න මී කිරි සහ පැණි හම්බුවීම ගැන සතුටු වෙලා කහවණුවක් ගෙන මී හා දී අපට දෙන්නයි කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී තමා අත වූ ද්‍රව්‍ය එතරම් නොවටිනා බව දැනගත්ත නිසා වැඩි මුදලකට එය ඉල්ලන්නේ කිසියම් වැදගත් අවශ්‍යතාවයකට කියලා හිතලා විමසනු පිණිස ඒවා දිය නොහැකි බව ප්‍රකාශ කරනවා. වැඩි මුදලක් දීලා තමයි ඉල්ලන්නේ. කහවණු
කහවණුවක් දීලා මේ කිරි පැණි දෙන්න කියලා කියනවා. ඒ වෙනකොට කහවණුව ඒ තරම් වටින මුදල් ඒකකයක්. ඒ නිසා මොකක් හරි වැදගත් දෙයක් වෙන්න ඇති කියලා හිතලා දෙන්න බෑ කියලා කියනවා. අනුක්‍රමයෙන් මිල වැඩියෙන් ඉල්ලා කහවණු දහසකටද ඉල්ලූ පසු මෙතරම් වැඩි මුදලකට මේ කුමකට ඉල්ලන්නේද කියලා කල්පනා කළා. එය බුදුන් පුදන්නට යයි ඒ පිරිස කිව්වා. බුදුන් පුදන්නට කියලා. ඒ වෙලාවේ මහත් සතුටට පත්වෙච්ච මේ පුද්ගලයා සියතින්ම තමන්ගේ අතින්ම කිරි සහ පැණි බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මහත්සේ සතුටට පත්වෙච්ච මේ කුසලයෙන් මට ජසසින් අගතැන් ලබන්නට හැකිවේවායි. ජසසින් අගතැන් ලබන්ඩ හේතුවේවා කියල ප්‍රාර්ථනාවක් කළා. දීර්ඝ කාලයක් සසර සැරිසැරූ ඔහු මේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලයේදී සුප්පවාසා නම් බිසවකගේ කුස පිළිසිඳ ගත්තා. සුපවාසා කියන බිසවගේ කුසේ පිළිසිඳ ගත්තා. දරුගැබ නිසා සුප්පවාසා බොහෝ දුක් වින්දා. ප්‍රසූතියට පෙර සද්දිනක් තිස්සේ ඇයට මහත් දුක් වේදනා ඇති වුණා කියලා සඳහන් වෙනවා. එම වේදනාවෙන් මිය යතයි සිතූ ඇය බියයාමට පෙර බුදුන් වඩමවා දනක් පිරිනැමීමට කල්පනා කොට විහාරයට ගොස් බුදුරදුනට දනට ආරාධනා කරන්නේයිද තමන් ප්‍රසූතිය අපහසුවෙන් මහත් වේදනාවෙන් යුතුව සිටින බවත් කියන්නට කියලා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා සුප්පවාසා නිරෝගී වේවා කියලා. ඒ ප්‍රාර්ථනාව කරාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව අනුව සුප්පවාසාව පින්වත් කුමාරයෙක් බිහි කරනවා. ඒ බිහි කරපු කුමාරයා හැමදිනාගේම සිත් ඇවුල් නිවමින් බිහි වෙච්ච නිසා සීවලී කියන නම ලබා දුන්නේ. ඒ වගේම තමන් කුස තුල සිටියේදී විවිධ දුක් කරදර විඳින්න සිද්ධ වුණා කියලා බොහෝ දෙනාගෙන් සීවලී කුමාරයාට අහන්න ලැබුණා. සරියුත් තෙරුන් වහන්සේ නිවසට වැඩම කරවාගෙන ඒ කාරණේ පිළිබඳව සීවලී කුමාරයා විමසා සිටිනවා. නැවත වතාවක් ඒ තත්වයට පත් නොවීම සඳහා කටයුතු කළ යුතුයි කියලා කල්පනා කරලා සරියුත් තෙරුන් වහන්සේ සමීපයේ සීවලී කුමාරයා පැවිදි භාවයට පත් වුණා. උන්වහන්සේ යන්නේන හැමතැන නොඑක් ආකාරයේ ප්‍රත්‍ය උන්වහන්සේට ලැබෙනවා. වැලි කතරක වැඩම කළ විට වද තමන් සමග යන සියලු භික්ෂූන්ට සමග විවිධාකාරයේ දානමාන ලැබෙනවා. ප්‍රත්‍ය ලැබෙනවා. ඒ විදිහේ තත්ත්වයක් ආනිසංසයක් සීවලී මහරහතන් වහන්සේට ලැබිලා තිබුණා. ඉතින් සීවලී මහරහතන් වහන්සේ සම්බන්ධ ඒ චරිත කතාවේ තොරතුරු තමයි අපිට මෙතනදී ඉදිරිපත් කරන්නට තියෙන්නේ. කෙටියෙන් අපිට තොරතුරු ඉදිරිපත් කරන්නට වෙනවා. කාල වේලාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් පිළිතුරු ඉදිරිපත් කරන්නට ඕන. ඔබට මීට වඩා තොරතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඔබ පැය 3ක් ඇතුළත සාකච්ඡා කරන්නේ ලියන්නේ ප්‍රශ්න 5යි. අපි පැය 1ක් ඒ වගේම 1:00ක් වගේ කාලයක් තුළ ප්‍රශ්න 10ක්ම සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි මේ ඉක්මනින් අපි මේ තොරතුරු සාකච්ඡා කරන්නේ. ඉතින් අදාළ මඟ පෙන්වීම කළාම ඒකට අදාළ පිළිතුර මොකක්ද කියලා අවධානය යොමු කරගන්නට කියලා ඔබට මතක් කරනවා. ඊළඟට අභිඥාලාභී භික්ෂුණීන් අතර අගතනතුරු ලැබූ බද්දකච්චායනා තෙරණියගේ ගිහි කල ජීවන පැවැත්ම වර්තමාන විවාහක කාන්තා පරපුර වෙත සපයන ආදර්ශය මොකක්ද කියලා පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ. බද්දකච්චායනා තෙරණිය සම්බන්ධයෙන් දැක්වෙන තොරතුරු ඇතුළත් කරගෙන අපිට මේ සම්බන්ධයෙන් තොරතුරු දක්වන්නට පුළුවන්කම තියෙනවා. 19 වෙනි පාඩමේ 157 158 පිටුවල මේ සම්බන්ධයෙන් සඳහන් වෙන බද්දකච්චායනා තෙරණිය කියන කොටස යටතේ. ඉතින් බෞද්ධ සාහිත්‍යය තුලත් මෙතුමිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා බද්දකච්චායනා සම්බන්ධයෙන්. හිමයේ ගොසින් මල් යහනක නිදන වද
කොමල අනගි සිරිපා දෙකරි දෙනවද හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජුනි හිමි අද කොතැනකද. ඔය විදිහට බද්දකච්චායනාව සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අතහැරලා බුද්ධත්වයේ සඳහා ගමන් කළාට පස්සේ කටයුතු කරපු බව යසෝදරාවත තුළ ඉතාමත් අලංකාරවත් විදිහට කාව්‍යාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ තුළින්ම කියවෙනවා කොයි වගේ යහපත් වූ ප්‍රාර්ථනාවක්ද අහිංසක බලාපොරොත්තුවක් සහිතවද කොයි වගේ යහපත් ප්‍රභාස්වර වූ සිතකින්ද ඇය විසින් කටයුතු කරලා තියෙන්නේ කියන එක කියවෙනවා. ඉතින් ප්‍රශ්නය නැවත වතාවක් බලන්න. ප්‍රශ්නය අනුව අපි පිළිතුරු සාකච්ඡා කරමු. අභිඥාලාභී භික්ෂුණීන් වහන්සේ අතර අගතනතුරු ලැබූ බද්දකච්චායනා තෙරණියගේ ගිහි කල ජීවන පැවැත්ම වර්තමාන විවාහක කාන්තා පරපුර වෙත සපයන ආදර්ශය පැහැදිලි කරන්න. ඉතින් මම ප්‍රකාශ කරපු කවිය තුලිනුත් ස්වාමි දියණියක් විදිහට තමන්ගේ ස්වාමි පුරුෂයා ගිහිගේ අතහැරලා ගියාට පස්සේ කරන ප්‍රාර්ථනාවක් ඒ වගේම සිතන ආකාරය තමයි ඒ තුල කියවුනේ. හිමයේ ගොසින් මල් යහනක නිදනවද කොමල අනගි සිරිපා දෙක රිදෙනවද මේ විදිහේ ප්‍රාර්ථනාවන්. ඉතින් බද්දකච්චායනාවගේ ස්වභාවය ගැන කියවෙනවා. බද්දකච්චායනා කුමරියගේ මව්පියන් බවට පත් වුණේ දෙව්දහනුවර සුප්පබුද්ධ රජතුමා. සුප්‍රබුද්ධ රජතුමා. ඒ වගේම ඔහුගේ බිසව අමිතා දේවිය. ඉතින් සහෝදරයා වුණේ දේවදත්ත තෙරුන් වහන්සේ බවට පත් වෙන්නේ පස්සේ කාලෙදී. ඉතින් ඇය ගිහි කාලයේදී කොයිතරම් ලස්සන කෙනෙක් විදිහට හිටියද කියලා. භද්‍රකාංචනා කියන නම ඒ භද්‍රකාංචනා කියන එක තමයි පස්සේ කාලයේදී භද්‍රකච්චායනා කියලා හැදිලා තියෙන්නේ. ඒ වගේම රත්තරන් පාට සිරුරේ රත්තරන් පාට ඒ තරම් අලංකාරවත් ශරීරයක් තමයි බද්දකච්චායනාවට තිබිලා තියෙන්නේ. ඒ තරම් අලංකාරවත් වූ ශරීරයක් තිබුණු කාන්තාවක් විදිහට කටයුතු කරලා ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ සමග ආවාහ විවාහ කටයුතු වලට යොමු වෙලා පස්සේ කාලයේදී වියෝ දුක දරා ගනිමින් මාලිගාවට එන විවිධ රාජකුමාරවරු සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අතහැරලා ගියාට පස්සේ යසෝදරාවන්ට යෝජනා අරගෙන එනවා නැවත විවාහයක් සඳහා. එහෙම විවාහයකට කවදාකවත් කැමති වෙන්නේ නැහැ. වර්තමාන කාන්තාවන්ට ලබා දෙන ආදර්ශ විදිහට ගත්තොත් තමන්ගේ ශරීර අලංකාරය පාවිච්චි කරලා වැරදි මගට යොමු වෙලා වැරදි වලට යොමු වෙලා තමන්ගේ පෞල් ජීවිතයම විනාශ කරගන්නට යොමු වෙන අවස්ථාවන් අපි දකිනවා. බද්දකච්චායනාව ඒ විදිහට ක්‍රියා කරන්නේ නැහැ. භද්‍රකාංචනා කියන නම ලැබිලා තිබුණේ ඒ තරම් සුරූපී කාන්තාවක් නිසා. ඒ සුරූපී භාවය වැරදි විදිහට යොදා ගනිමින් සමාජයේ දුරාචාරවලට යොමු වෙමින් එහෙම කටයුතු කරන්නේ නැහැ. ප්‍රතිභක්තිය කියන එක ඇතිව දෙකටම කටයුතු කරන්නට ක්‍රියා කරනවා. ඒ වගේම සුදෝවුන් රජු විසින් සිදුහත් කුමරුට මේ බව දන්වන ලදුව කුමරු සියලු නෑදෑයින් ඉදිරියේ මේ ඇය විවාහ කර ගැනීමට පෙර තොරතුරු සම්බන්ධයෙන් සඳහන් වෙන තැන ඊට පස්සේ සඳහන් වෙනවා යහපත් බිරියෙක් වූ බද්දකච්චායනා සිදුහත් කුමරුට ඉමහත් ආදරයෙන් සැලකුවා. යහපත් බිරිඳක් විදිහට ක්‍රියා කරනවා. යහපත් බිරිඳක් විදිහට අනිවාර්යයෙන්ම ස්වාමියාට සැලකිය යුතුයි. සමහර වෙලාවට සිද්ධ වෙන්නේ ස්වාමියා විසින් බිරිඳට සැලකිය යුතුයි. ඉතින් ස්වාමියා විසින් බිරිඳටත් බිරිඳ විසින් ස්වාමියාටත් සැලකිය යුතුයි. සම්මානනාය කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි බිරිඳට ඉටු කළ යුතුකම් ස්වාමියාට ඉටු කළ යුතුකම් සිංහලවත් සූත්‍රයේ දැක්විලා තියෙනවා. ඉතින් බිරිඳක් විදිහට අනිවාර්යයෙන්ම ස්වාමියා වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි වසර 13ක් කුමරුගේ සිත්
දිනාගනිමින් කටයුතු කළා. රාහුල කුමරුගේ උපත සිදු වූයේ ඊට පස්සේ අවුරුදු 13කට පස්සේ. සතර පෙරනිමිති දැක වෙනස් වන ලෝකයේ ජයගත යුතුයයි සිතා රහල් කුමරු උපන් දවසේම තමයි යසෝදරාව අතහැරලා යසෝදරාවගෙන් වෙන් වෙලා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගිහි ගිය අතහැරලා යන්නේ. කුමරුගේ වෙනස් වෙන්ව යාම ගැන බද්දකච්චායන අතිශයින් දුකට ශෝකයට පත් වුණා. ඒ වුණත් වෛරී සහගතව ක්‍රියා කළේ නැහැ. සිඟිති පුතු හැදෙන වැඩෙන විදිහ සුරතල් වෙන විදිහ දකින්නට හිටියා නම් කියන අදහසින් හිටියා. හැබැයි වෛරී සහගත සිතින් ක්‍රියා කළේ නැහැ. මෛත්‍රී සහගත සිතින් ක්‍රියා කළේ. යසේසුරින් පිරලා තිබුණු නොයෙක් රාජකුමාරවරු කරන ලද යෝජනාවලට එකඟ නොවිච්ච බව අපි සාකච්ඡා කළා. ඒ වගේම සිදුහත් අවසානන් කහවත් අඳිනවා කියලා දැනගත්තට පස්සේ ඒ වගේම එක වේලයි අනුභව කරන්නේ කියලා දැනගත්තට පස්සේ මොකද කරන්නේ? කහ වස්ත්‍ර අඳින්නට පටන් ගත්තා. ඒ වගේම තමයි එක වේලක් පමණක් ගැනීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා රාජමාලිගාවට වැඩම කරන වෙලාවේදී සුද්ධෝදන රජතුමා ඉතා මනරම් වර්ණාවක් යසෝදරාව සම්බන්ධයෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි යසෝදරාව තමන්ගේ පුත් කුමාරයාව ඉතා ආදරයෙන් රැක බලා ගන්නවා. වර්තමානයේ අපි හිතමු විවාහක යුවලක් ස්වාමියා වෙන්වීමක් සිද්ධ වුණා කියලා. එතනදී දරුවාට වෙන දේ ගැන හිතා ගන්නටත් බැරි තරම් ඒ වගේ තත්වයකට පත් වෙනවා. ඉතින් මෙතනදී ඒ වගේ කාරණයක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. මොකද්ද සිද්ධ වෙන්නේ? ඊටමත් හොඳින් රාජකුමාරයාව හදා වඩා ගන්නවා. ඉතින් ඒකත් ආදර්ශයක් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් ස්වාමි දියණියක්. ස්වාමි පුරුෂයා වෙන්ව ගිය ස්වාමි පුරුෂයා සත්‍ය සොයාගෙන ගියපු අවස්ථාවේදී ස්වකීය කුමාරයාව ඉතා ආදරයෙන් රැක බලා ගනිමින් රාජකුමාරියෙක් විදිහට හදා වඩා ගන්න අවස්ථාව. ඒ වගේම තමයි තවත් වැදගත් වෙන අවස්ථාවක් දායාද ඉල්ලමින් සුරතල් කුමාරයා බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගමන් කරනවා. අවසානයේදී සරියුත් තෙරුන් වහන්සේට බාර දුන්නා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාවත් පැවිදි කරන්නට කියලා. ඒ වෙලාවේදී ඇතිවෙච්ච ශෝකය ඊටත් වඩා ශෝකයක් වුණා. එහෙත් ඒ හැම දෙයක්ම දරාගෙන සිටීමට හැකියාව ලැබෙනවා යසෝදරාවට. ඒ විදිහේ ලක්ෂණ අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා යසෝදරා තෙරණිය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අභිඥාලාභී භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පස්සේ කාලයේදී පත් වෙනවා. සියලු ශෝකයන් දරු දුක ඒ වගේම වියෝ දුක මේවා දරාගෙන ඉඳලා අවසානයේදී ගිහිගේ අතහැරලා පැවිදි වෙලා අභිඥාලාභී භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වීමේ වාසනාව හිමි වෙනවා යසෝදරාවට. යසෝදරා තෙරණිය සම්බන්ධයෙන් ඒ යහපත් වූ කාරණාවන් ස්වාමි දියණියක් විදිහට බිරිඳක් විදිහට පෙන්눔 කරපු ලක්ෂණ ගෙනහැර දක්වමින් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. හොඳයි, ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝමී ලක්කම යටතේ තියෙන ප්‍රශ්නය බුදු සසුනේහි ප්‍රථම දේවාචික උපාසකවරුන් දෙපළ හා තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසිකාවන් දෙපළ නම් කරන්න. බුදු සසුනේහි ප්‍රථම දේවාචික උපාසකවරු තපස්සු බල්ලුක. අපි මීට කලින් කතා කරපු පිළිතුරකදී මුණ ගැහුණා. තනතුරුලාභී එහෙම නැත්නම් විශේෂත්වයන් ලබා ගන්නට යෙදුණු උපාසකවරු ගැන කතා කරද්දී ප්‍රථම දේවාචික උපාසකවරු තපස්සු බල්ලුක කියන දෙන්න බව කියවුණා. ඒ වගේම ප්‍රථම උපාසිකාවන් දෙපළ තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසිකාවෝ දෙන්න. බුද්ධ ශාසනයේ උපාසකවරු කියන කොටසේ මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙනවා 20 වෙනි පාඩමේ 165 වෙනි පිටුවේ. බුද්ධ ශාසනයේ උපාසකවරු සසුන් දිවියට වන් සුවිසල් භික්ෂු භික්ෂුණී දෙපාර්ශවෙහි බර පැන උසුලමින් බුදුරදුන්
වසර දහස් ගණනක් පුරා ශාසනය චිරස්ථායි කිරීම උදාර මෙහෙයක යෙදෙන ලද්දේ සසුනෙහි පැහැදුන බුදු සව්වන් වූ උපාසක උපාසිකාවන් විසිනි. ඔය විදිහට තොරතුරක් සඳහන් වෙනවා. ඊළඟට ප්‍රථම දේවාචික උපාසක යන් වූ තපස්සු බල්ලුක වෙළඳ දෙපෑයන්. ප්‍රථම දේවාචික උපාසකයන් වූ තපස්සු බල්ලුක වෙළඳ දෙපෑයන් කියලා සඳහන් වෙනවා. ඊළඟට තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසකයන් වූයේ යසකුල පුත්‍රයාගේ පියා වූ බරණැස් සිටු පුත්‍රයාය. මේක ප්‍රශ්නේදී අහන්නේ නැහැ. ප්‍රථමයෙන් තෙරුවන් සරණ ගිය උපාසිකාවරු දෙන්න තමයි අහන්නේ. උපාසිකාවරු දෙන්න කවුද කියලායි අහන්නේ. ප්‍රථමයෙන් තෙරුවන් සරණ ගිය උපාසිකාවන් දෙන්න. ඔව් මේ සඳහන් වෙන්නේ ඒ සම්බන්ධයෙන්. දන් වළඳා බුදුරජාණන් වහන්සේ දානීය සඳහා වැඩම කරනවා බරණැස් සිටුවරයාගේ සිටු මාලිගාවට. ඒ වැඩම කරාට පස්සේ දන් වළඳලා අවසානයේ ධර්මයේ දේශනා කරනවා. දහම අසා බරණැස් සිට බිරිය බරණැස් සිටු බිරිය බරණැස් සිටුවරයාගේ බිරිය යසකුල පුත්‍රයාගේ බිරිඳ සෝවාන්ව තෙරුවන් සරණ ගිය අතර. ඔව් තෙරුවන් සරණ ගියපු ප්‍රථම උපාසිකාව වෙන්නේ බරණැස් සිටුවරයාගේ බිරිඳ, ඒ වගේම යසකුල පුත්‍රයාගේ බිරිඳ. පිළිතුර නිවැරදි. ප්‍රථම දේවාචික උපාසකවරු තපස්සු බල්ලුක. ප්‍රථමයෙන් තෙරුවන් සරණ ගියපු උපාසිකාවෝ යසකුල පුත්‍රයාගේ බිරිඳ සහ බරණැස් සිටුවරයාගේ බිරිඳ. දෙවනි රෝමි ලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ බුදු සසුනේ සදහෙයෙන් ක්‍රියා කළ බුද්ධ කාලන කාන්තාවන් සිව් දෙනෙකුගේ නම් ලියා දක්වන්න. බුදු සසුනේ සදහෙයෙන් ක්‍රියා කළ බුද්ධ කාලන කාන්තාවන් සිව් දෙනෙකුගේ නම්: සුජාතා, බන්දුල මල්ලිකා, සුප්පවාසා, සාමාවතී. ඔව් මේ කියන නම් අපිට සඳහන් කරන්න පුළුවන් නම් 4ක් ලියන්නට ඕන. සුජාතාව, බන්දුල මල්ලිකාව, සුප්පවාසාව, මල්ලිකා බිසව වගේ බිසවවරු කියලා සඳහන් කරනවා. විසාකාව අපි මෙතනට දාමු විසාකාව කියලා. විසාකාව කියලා එකකුත් ලියාගන්න. විසාකාව මේ වගේ උපාසිකාවරු බුද්ධ ශාසනය තුල ක්‍රියා කරන්නට යෙදුනා. ශ්‍රද්ධාවෙන් ක්‍රියා කරපු උපාසිකාවෝ විදිහට. ඊළඟට තුන්වෙනි රෝමි ලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ බුදු සසුනේහි සදහෙන් හා බුද්ධියෙන් ක්‍රියා කළ උදේන රජුගේ බිසව වූ සාමාවතීගේ චරිතය කෙටියෙන් සඳහන් කරන්න. බුදු සසුනේහි සදහෙන් හා බුද්ධියෙන් ක්‍රියා කළ උදේන රජුගේ බිසව ගැන, සාමාවතී බිසව ගැන සඳහනක් කරන්නට කියන්නේ 21 වෙනි පාඩමේ 180 පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. සාමාවතීගේ කතා පුවත ධම්මපදට්ට කතාවේ සඳහන් වන කතාවක්. ඒක සද්ධර්ම රත්නාවලියේ දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දවස භද්‍රවතී නුවර භද්‍රවතී සිටුතුමාත් ගෝසක සිටුතුමාත් අතිශයින් මිත්‍රයෝ විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් වරින් වර දෙරටින් පැමිණි වෙලෙන්දන් අත තෑගි භෝග යවලා මිත්‍රකම් තහවුරු කරගෙන හිටියලු. ඒ අය කිසිම වෙලාවක වුණාට දැකලා තිබිලා නැහැ කවුද ගෝසක සිටුතුමාත් භද්‍රවතී සිටුතුමාත්. භද්‍රවතී නුවර භද්‍රවතී සිටුතුමා සහ ගෝසක සිටුතුමා කියන දෙන්න. ඒ කාලේ භද්‍රවතී නගරයට අහිවාතක කියන රෝගය බෝ වුණා. අහිවාතක කියන රෝගය. සිටුගෙදර රෝගය බෝ වුණා. ඊට පස්සේ සිටු බිරිඳත් සාමවතී දියණියත් රෝගයෙන් බේරීමට ගෙයි බිත්තියක් කඩලා එතනින් පලා ගියා. ගෙදර බිත්තියක් කඩලා එතනින් පලා ගියා සාමවතී කියන බිසවත් දෙන්නම. ඒත් අතර මගදී ආහාර හිගවී මහත් අයසටපත් වූහ. මහත් අයසකටපත් වෙනවා.
මේ සාමවතී සහ මව. ඉතින් මේ භද්‍රවතී නුවර භද්‍රවතී සිටුවරයාගේ දියණිය සාමවතී සහ මවත් දෙන්නම අහිවාතක කියන රෝගීන් බේරෙන්න ගමන් කරනවා. ගමන් කරනකොට අතරමඟදී කොහොම හරි ආහාර හිගයක් ඇති වෙනවා. ඒ කාලේදී ගෝසක සිටුවරයා දිනපතා යාචකයන් උදෙසා දන්හල් විවෘත කරලා තිබුණේ. ඉතින් මේ දෙන්නා යයින් කෑම ගන්නට අදහස් කරලා නැවතිලා දියණිය විතරක් මේ ගෝසක සිටුවරයා දන් දෙන තැනට යවනවා, පිටත් කරලා යවනවා. ඇය ගොස් තරමක ලැජ්ජාවෙන් වුණත් හිඟන පිරිස අතර ඉඳගෙන 3 දෙනෙකුට ආහාර ඉල්ලාගෙන දුර්වල වෙලා හිටපු සිටුවරයාට වැඩියෙන් ආහාර දුන්නා. දුර්වල වෙලා හිටපු සිටුවරයාට ආහාර දුන්නා. බලවත් කුසගින්නෙන් හිටපු සිටුවරයා වැඩියෙන් ආහාරගත් නිසා දිරවා ගන්න බැරිව පසුදින ඉර උදා වෙද්දිම අවාසනාවන්ත විදිහට මිය පරලෝ යනවා. ඒ කියන්නේ භද්‍රවතී නුවර ඒ සිටුවරයත් ඒ වගේම මවත් ඒ හැමෝම තමයි යන්නේ. ඒ යන අතරතුර තමයි ආහාර හිගයකට අහු වෙන්නේ. ආහාර හිගයකට අහු වෙලා ගෝසක සිටුවරයාගේ දංහලකට ගිහිල්ලා දානි අරගෙන එනවා. කෑම අරගෙන ඇවිල්ලා සිටුවරයාටත් කන්න දෙනවා. කන්න දීලා ආහාර ගැනීම වැඩිකම නිසා පහු දවසේ සිටුවරයා අවාසනාවන්ත විදිහට මිය පරලෝ යනවා. එදින දියණිය ගොස් දෙදෙනෙකුට කෑම ගෙනවුත් මව දුකින් සිටි නිසා ඇයට වැඩිපුර කෑම කන්න දුන්නා. දෙන්නෙකුට ප්‍රමාණවත් විදිහට අරගෙන එනවා. මෑණියන් වහන්සේ ගොඩක් ශෝකයෙන් ඉන්න හින්දා දෙන්නෙකුට ඇති වෙන්න දෙනවා. මාපියන් දෙදෙනා මිය යාමෙන් දියණිය අතරමඟ බලවත්සේ අසරණ භාවයට පත් වුණා. සාමාවතිය අසරණ තත්වයට පත් වුණා. ඇය බොහෝ වේලා හඬා වැළප ආහාර පිණිස දන්හලට ගොස් එක් අයෙකුට පමණක් බත් ලබා ගත්තා. ඇය ගැන විමසිල්ලෙන් හිටපු දන්හල පාලකයා ඇය මුලදිනේ බත් 3කුත් ඊළඟ දවසේ බත් 2කුත් ඊළඟ දවසේ බත් 1කුත් ගත්තා. ලැජ්ජාවට පත්වෙච්ච ඇය දංහලේ හිටපු පාලකයාට සියලුම විස්තර සිහිපත් කරනවා, මතක් කරනවා. මහත් කනගාටුවට පත්වෙච්ච දංහලේ පාලකයා ඇය තමන්ගේ ගෙදරට අරගෙන ගිහිල්ලා දූතන්තුරේ තබා ගත්තා. ආහාර ලබා ගැනීමේ දිනපතා දංහලේ යාචකයන් අතර මහත් කෝලාහල කිරීම හා ගෝසා කිරීමක් ඇති වුණා. පිළිවෙලකට එක් දොරටුවකින් පිටවන්නට සැලැස්වීමෙන් එම දබර නතර කළ හැකි බව ඇය දංහල පාලකයාට පෙන්වා දුන්නා. ඊට පස්සේ දංහලේ පාලකයා ඒ විදිහට ක්‍රියා කරනවා. ඉතින් දංහල දෙසින් කිසිදු ශබ්දයක් ඊට පස්සේ ඇති වෙන්නේ නැහැ. දංහලින් ශබ්දයක් ඇති වෙන්නේ නැහැ. සිටුවරයා පාලකයාගෙන් ඊට හේතුව විමසනවා. ගෝසක සිටුවරයා ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ සිටුවරයා ඊට කලින් අහලා තියෙනවා ගෝසක සිටුවරයා දංහලේ කෑම ගන්න වෙලාවට ගොඩාක් සද්ද. එහෙම අහනවා. ඊට පස්සේ ඔහු දියණියගේ උපදෙස් අනුව කටයුතු කරලා ගෝසාව නතර කරපු බව ප්‍රකාශ කරනවා. සිටුවරයා නොදන්නා දියණියක් ඔහුට කොහෙන්ද කියලා කල්පනා කරනවා. භද්‍රවතී සිටුවරයාගේ දියණිය පිළිබඳ පුවත ප්‍රකාශ කරනවා. භද්‍රවතී කියන සිටුවරයාගේ දියණිය කියලා. තමාට එතෙක් ඒ ගැන නොකීම ගැන දොස් පවරලා සිටුවරයා දියණිය අරගෙන ඇවිල්ලා සනසලා තමන්ගේ දූතනතුරේ තබාගෙන ආදරයෙන් පෝෂණය කරනවා, රැක බලා ගන්නවා. මෙය එක් දවසක් නැකත් කෙලි දවසක තමන්ගේ යෙහිලියන් එක්ක දියනෑමට යනකොට මාලිගයේ මහල් තලයේ හිටපු උදේන රජතුමා ඇගේ සුන්දර රූ සපුව දැකලා ප්‍රසාදයට පත් වුණා. ඇය කාගේ කවුරුන්ද කියලා විමසලා ගෝසක සිටුවරයාගේ දියණියක් බව අහලා මාලිගයට එවන විදිහට එවන්න කියලා සිහිපත් කරනවා උදේන රජතුමා. ඉතින් සිටුවරයා ඒට කැමති වුණේ නැහැ. එයින් කෝපයටපත් රජතුමා
ඔහු මාලිගයෙන් බැහැර කරවා සිටුගේ මුද්‍රා තැබුවා, සීල් කරා. එහෙම කරලා මහා වහාම ආපසු ආපු දියණිය මාලිගයේ වැසීමට කරුණු අසා තවමත් තමන් නිසා සිටුතුමා කරදරයට පත්ව තියෙනවා කියලා තමන් පිරිවර 500 සමග බාරගන්නේ නම් මාලිගයට පැමිණෙන බව රජතුමාට දන්වලා යවුවා. ඒ වෙලාවේදී නොකමැත්තෙන් නමුදු සිටුවරයා ඒක දන්වලා යවුවා. ඔව්, සිටුවරයාට කියනවා 500ක් පිරිවරත් එක්කම මාලිගාවට ආවොත් බාර ගන්නවා නම් කුමාරිකාව බාර දෙන්න පුළුවන් කියලා. සිටුවරයා ඒක අකමැත්තෙන් නමුත් මාලිගයට පණිවිඩයක් විදිහට යවුවා. සාමාවතිය හා 500ක් පිරිවර ස්ත්‍රීන් බාර ගැනීමට රජු සතුටු නිසා මාලිගාවට පිටත් කරලා යවුවා. ඈ කෙරෙහි ප්‍රසාදය ඇති කරගත් උදයන් රජතුමා ඇයව අගමෙහෙසිය කරගත්තා. අගමෙහෙසිය තනතුරට පත් කරගත්තා. එහෙත් රජතුමා වාසුලදත්තා සහ මාගන්දියා යැයි තවත් ප්‍රධාන බිසෝවරු දෙදෙනෙක් හිටියා උදයන් රජතුමාට. උදයන් රජතුමාට හිටියා මාගන්දියා කියන බිසව. ඒ අතර මාගන්දියා අතිශයින් නපුරු තැනැත්තියක්. මාගන්දියා කියන බිසව. ඇය සාමාවතිය අගබිසව කිරීම ගැන කෝපය ඇති කරගෙන ඇය කෙරෙහි හිත බිඳවන්නට උපක්‍රම යොදමින් හිටියා. කුජුත්තරා නම් කුදු වූ සිරුරක් ඇති රජගෙදරට මල්ගෙන එන සේවිකාව මල්කරුගේ ගෙදරදී බුදුරදුන්ගෙන් බණ අසලා සෝවාන් වෙලා හිටියා. ඇය දවසක් සාමාවතියට බුදුරදුන් ගැන විස්තර කිව්වා. සාමාවතියට කුජුත්තරාව තමයි බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන්නේ. ඒ විස්තර අහලා සාමාවතිය බුදුරදුන් ගැන ප්‍රසාදය ඇති කරගත්තා. ප්‍රසාද සිතක් ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරයකින් සිටි මාගන්දියා ඉන් ඉවත් තව තවත් කෝපයට පත් වුණා. රජතුමා සාමාවතියගේ මාලිගයට යන දිනක් බලා ඉඳලා සයනයට සේවකයෙකු ලවා සර්පයෙකුත් ධම්මවනවා. සයනයට ඒ කියන්නේ නිදාගන්න යහනාවට රජතුමා සාමාවතියගේ මාලිගයට යන දිනක් බල්ලා රජුගේ සයනයට සේවකයෙකු ලවා සර්පයෙකු ධම්මවන. එහෙම ධම්මවලා සර්පයෙකු ධම්මවනවා. සර්පයා දැක බියපත් වූ රජතුමා මරන්නට සාමාවතිය උපක්‍රම කළේ යයි හිතලා සාමාවතිය කෙරෙහි බලවත් විදිහට කිපිලා කෝප වෙනවා උදේන රජතුමා. මැරීමට දුන්නෙන් විදි නමුත් කිපුණා. ඊට පස්සේ සාමාවතිය මරන්න දුන්නෙන් විදිනවා. හැබැයි එහෙත් මෛත්‍රී සහගත සිතින් හිටපු සාමාවතියට කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. සාමාවතියට කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. එයින් පුදුමයට පත් වෙච්ච රජතුමා එකෙන් විස්තර අහලා දැනගන්නවා බුදුරදුන් ගැන මහත් ප්‍රසාදය ඇති කරගත්ත නිසා තමයි එහෙම වුණේ කියලා. රජතුමා සාමාවතියට සමාව දීලා ගෞරව කරලා කටයුතු කරනවා. ඊට පස්සේ මේ නිසා බලවත් විදිහට කෝප වෙච්ච මාගන්දියා තමන් උයන් කෙලියට යන දිනක තම සුළු පියා ලවා සාමාවතියගේ මාලිගය ඔවුන් ඇතුළත සිටියදී දොර වස්සවා ගිනි තබා විනාශ කරනු ලැබුවා. මාගන්දියා මොකද කරන්නේ? මේ කේන්තිය නිසා සාමාවතියගේ මාලිගාව පිරිස ඇතුලේ ඉද්දිම එළියෙන් දොර වහලා ගිනි තියෙනවා. උදයන් රජතුමාගේ දෙවැනි අගබිසවක් වෙච්ච මාගන්දියා තමයි ඒ කාරණේ කරන්නේ. මේන් බලවත් ශෝකයටපත් උදේන රජතුමා තොරතුරු විමසලා දැනගෙන මාගන්දියාගේ මුළු පරපුරම විනාශ කරලා දාලා තියෙනවා. සාමාවතිය පිළිබඳව එම ශෝකජනක වෘත්තාන්තය ධම්මපදට්ට කතාවේ විස්තර වෙන කතාවක්. ඉතින් සාමාවතියගේ චරිතයෙන් අපිට ගොඩක් දේවල් සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් මේ වගේ විස්තර චරිත කතා ගොඩක් දහම් පාසල් අවසාන විභාගයේදී බුද්ධ චරිතයේ ප්‍රශ්න පත්‍රයට සම්බන්ධව ඉදිරිපත් වෙනවා. ඒ නිසා චරිත කතා සම්බන්ධයෙන් කියවලා යම්කිසි මතකයක් තබා ගන්න ඒකත් ඔබට වැදගත් වේවි. ඉතින් වර්තමාන ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය ආරක්ෂාව හා පෝෂණය උදෙසා දායක දායිකාවන් විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඔබගේ අදහස් ඉදිරිපත් කරන්නට කියලා කියන්නේ. ඉතින් ශාසන
අභිවෘද්ධිය සඳහා ආරක්ෂාව සඳහා කළ යුතු මොනවද කියන එක පිළිබඳව ඔබට යම්කිසි අදහසක් ඇති. ඒ පිළිබඳව ඔබේ අදහස දක්වන්නට පුළුවන්. අපි ඒ පිළිබඳව මෙතනදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දහම් පාසල් අවසාන විභාගයේ 2016-2017 අවුරුද්දේ බුද්ධ චරිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ 6 වෙනි ප්‍රශ්නය සහ අනිකුත් ප්‍රශ්න 10 වෙනි ප්‍රශ්නය දක්වා තොරතුරු තමයි සාකච්ඡා කළේ. තරමක් වේලාව ගත වෙලා තියෙනවා. කෙසේ නමුත් ඔබට වැදගත් වෙන තොරතුරු රාශියක් අපි මෙතනදී සාකච්ඡා කළා. එහෙමනම් අපි ඊළඟට බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව 2016-2017 අවුරුද්දේ දෙවැනි කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙද්දී පළවෙනි කොටස සාකච්ඡා කරලා තියෙන්නේ. දෙවැනි කොටස ඊළඟට අපි සාකච්ඡා කරනවා. ඒ කොටසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා පාලි කොටස්, ඒ වගේම අභිධර්මයේ කොටස්, ඒ වගේම භාවනා පාඩම් වලට අදාළ තොරතුරු තමයි සාකච්ඡා කරන්නේ. එසේනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමගින් අද සාකච්ඡාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්